समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु साधु साधु। विहाराधिपतीश्वर नायक මහා ස්වාමීන් වහන්සේලා ප්‍රධාන වැඩ සිටින සියලුම ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපේ ඔබට මේ වෙලාවේ කියලා දෙන්නම්. ඔයත්න්ගේ ජීවිතේට හිතසුව පිණිස පවතින ධර්මානුශාසනාවක්. පින්වත්නි, අපි කවුරුත් මේ ජීවිතය තුළ අපේ තියෙන ආයුෂ බොහෝ ගෙවලා තියෙන්නේ. මේ ඉන්න හැම දෙනාගේම ජීවිතවල මේ වෙනකොට ගෙව් ආයුෂ ප්‍රමාණය සමහර විට ඔබ පින්වත්නි ඒහා සමාන ආයුෂ ප්‍රමාණයක් තවත් ඉතුරු නැති අය, ඒ කියන්නේ ගෙවිය යුතු ආයුෂ වලට වඩා ගෙවා දැමී දමපු ආයුෂ වැඩි අය මම දන්නවා මෙතන බොහෝ ඉන්නවා. ඉතින් ඒක නිසා මම කල්පනා කරා ඔබට මේ ජීවිතය තුළ වීරියක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න උවමනා කරන පින් ඇති හැම දිනාටම තේරුම් ගන්න ජීවිතේ අපිට විසඳගත යුතු වටිනා උපමාවක් බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් පැහැදිලි කරලා දෙන්න. මේ ලෝකේ මිනිස්සු සමහර වෙලාවට ඔබ හිතන්න ඇතැම් දේ දකින්නේ ධර්මය කියලා. සමහර විට ධර්මය ගැන අවබෝධය නැතුව Tamanට පිටින් පේන දෘෂ්ටියක ඉඳලා. එක එක්කෙනාගේ දෘෂ්ටි කියලා කියන්නේ Tamanගේ දැක්ම කියන්නේ සමහරු කියන්නේ මට හිතෙන්නේ මෙහෙමයි, මං ඕක දකින්නේ මෙහෙමයි කියන විදිහේ එක එක්කෙනා තුල දෘෂ්ටි තියෙනවා. කලහ විවාද කියලා තියෙනවා පින්වත්නි සූත්‍රයක් සුත්ත නිපාතේ. කලහ විවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ මේ කලහ විවාද බොහෝ දෙයකට බලපානවා කරුණු දෙකක්. කලහ විවාද වලට බලපාන ලෝකේ තියෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි දෘෂ්ටි, අනිත් එක තමයි සංඥා. කලහ විවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු දෙකත් එක්ක
අපි ඔබට උපමා උදාහරණ කිහිපයක් එක්ක මේ වෙලාවේ පැහැදිලි කරලා දෙන්නම් පින්වත්නි. ජීවිතවල තියෙන ප්‍රශ්න, අවුල්, ගැටලු බොහෝ දේවල් වලට බලපාන්නේ දෘෂ්ටි, සංඥාය කියන දෙක. මේ දෙකත් එක්ක තමයි අපේ ජීවිතවල තියෙන සියලු ප්‍රශ්න හැම දෙයක්ම අපිට විසඳ ගන්න සිද්ධ වෙන්නේ. දැන් ඔබ දෘෂ්ටි කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න. දිට්ටි කියනකොට බලන්න ඔබට හොඳට හුරු වචනයක් තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා. ඒකට විරුද්ධ වචනය අපි කතා කරනවා සම්මා දිට්ටි. දිට්ටි කියන දෘෂ්ටි කියන වචනේ මේ ජීවිතවල ප්‍රශ්න වලට බලපානවා. දෘෂ්ටි බලපානව ප්‍රශ්න ඇවිස්සෙන්නත්, දෘෂ්ටි බලපානව ප්‍රශ්න විසඳ ගන්න. මිත්‍යා දිට්ටි, සම්මා දිට්ටි කියද්දි පින්වත්නි, සමහරු මිත්‍යා දෘෂ්ටි කියලා හිතාගෙන ඉන්නේ ඔය නොපෙනෙන මොන හරි බලපෑම් ගැන එක එක දේව සංකල්ප, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදිහූනියන් ඔයගේ දේවල් මිත්‍යා දෘෂ්ටි කියලා සමහරු ඕලාරිකව කතා කරාට මිත්‍යා දෘෂ්ටි කියන එක සම්බන්ධව හරියටම තේරුම් අරගෙන නෙමෙයි බොහෝ දෙනා මිත්‍යා දෘෂ්ටි කියන එක දකින්නේ. අපි ඒව තේරුම් කරලා දෙන්නම් ඔබට කාලේ හැටියට. ඊට පස්සේ පින්වත්නි, දෙවැනි කාරණේ සංඥා. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. මේකත් කලහ විවාද ප්‍රශ්න වලට බලපානවා. මේ ලෝකේ බලන්න සමහරු පින්වත්නි තමන්ගේ ජීවිතයේ දෘෂ්ටි ඇති කර ගන්නකොට එක එක්කෙනාට ධර්මයේ පිළිබඳවත් සෑහෙන දෘෂ්ටි වර්ග නිසා අද වෙනකොට ධර්මයේ කතා කරන අය අතරෙත් කලහ විවාද හැදිලා තියෙනවා. එක එක හාමුදුරුවෝ අතරේ සමහරලාට වාද විවාද, තර්ක විතර්ක ප්‍රසිද්ධියේ මාධ්‍යවල සිද්ධ කරගන්න අවස්ථාත් මේ වෙනකොට තියෙනවද නැද්ද? සමහර හාමුදුරුවෝ ප්‍රසිද්ධියේ කතා කරනවා එන්න මාත් එක්ක විවාදයකට. මේ කලහ විවාද සූත්‍රයේ පෙන්නපු බුදුරජාණන් වහන්සේ වදාළේ දෘෂ්ටි සංඥා දෙක තමයි ඔය ඔක්කොටම හේතුව. ඔබ හිතන්න පින්වත්නි, කෙනෙකුට බුද්ධ කාලේ පුංචි දෙයක් ලේසියෙන් විසඳ ගන්න පුළුවන් වෙච්ච දෙයක්, එයා ඒ විසඳන්න තිබිච්ච අවස්ථාව මගේ අරගෙන මහා විශාල කලහයකට ගියා. එක්තරා පොඩි සිද්ධියක්. මොකද්ද? වැසිකිලි බාල්දියක ප්‍රශ්නයක්. වැසිකිළියේ තිබුණ බාල්දියේ වතුර චුට්ටක් ඉතුරු වෙලා. මේක දැකලා ඒ හිටපු ආරාමේ විනයදර භික්ෂූන් අතරේ විනයධාරී ස්වාමීන් වහන්සේ නම, උන්වහන්සේට මතක් වුණා මීට කලින් මේ වැසිකිළියට වැඩිය හාමුදුරුවෝ මේකේ වතුර චුට්ටක් ඉතුරු කරලා ගිහිල්ලා. උන්වහන්සේ වැසිකිළියට ගියපු එකත් පැත්තක තියලා අර වතුර ටික ඉතුරු වෙච්ච එක දැකලා ගිහිල්ලා සංඝයා අතර කිව්වා, අන්න වැසිකිළි බාල්දි වතුර ටිකක් ඉතුරු කරලා ගිහිල්ලා මේක දුස්සීලකමක්, සීලයක් බිඳගත්තා කියලා දැන් චෝදනා කරා. ධර්මවාදී භික්ෂූන් අතරේ ධර්මයේ දරාගෙන හිටපු භික්ෂූන් අතරේ භික්ෂුවක් අතින් තමයි දැන් මේ වතුර චුට්ටක් ඉතුරු වුනේ. මොකද ඕක පින්වත්නි, අර වත්පිළිවෙත් ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ විනය පිටකේ වත්තු ගන්නද්දි වත්වලදී උගන්වනවා වැසිකිළියේ වතුර ඉතුරු කරලා යන්න එපා කියලා. ඉතින් සමහරවිට ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් ස්වාමීන් වහන්සේ නමක් ලේනක හරි කුටියක හරි වැඩේ ඉන්නකොට වැසිකිලි බාල්දි වතුර චුට්ටක් ඉතුරු වෙලා තිබිලා උන්වහන්සේ දවස් කීපයකට කොහෙට හරි වඩිනවා.
අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් ඒ ඉන්න අතරේ පොඩ්ඩක් අනුරාධපුරේ වන්දනා කරලා එන්න කියලා දවස් කීපයකට වඩිනවා. ගිහිල්ලා එනකොට අර බාල්දි ඉතුරු වෙලා තිබ්බ වතුර චුට්ටේ එක්කොන්න මදුරු පණුව ටිකක් හිටියා කියමුකෝ. දැන් මේක විසි කරොත් එහෙම ප්‍රාණීන් නැසෙන්න පුළුවන්. මේ වගේ නොඑක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් වතුර බාල්දියක් එහෙම වතුර ටිකක් ඉතුරු කරන්න එපා කියලා මේ පුංචි දෙයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක වත්වල කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම වතක් උපසම්පදා සායනහස නමක් අතින් බිඳුනොත් එහෙම දුක්ඛටාපත්ති කියලා බොහොම පුංචි ශික්ෂාපදයක් තියෙනවා. ඇවැත් දේශනා කරලා පිරිසිදු කරගන්න ඕන බිඳෙන. දැන් මේකත් එක්ක මේ විනය දරාගෙන ඉන්න හාමුදුරුවෝ අතරේ හදාගත්ත අර දෘෂ්ටියත් එක්ක මේ සායනහන්සේලා පටන් ගත්තා ප්‍රශ්නේ. මේක පින්වත්නි ධර්මවාදී ස්වාමීන් වහන්සේලායි විනයවාදී ස්වාමීන් වහන්සේලා අතරේ විශාල අරවුලක් බවට පත් වුණා. මේ දෙගොල්ල මේකත් එක්ක දිගටම ගැටුණා. කොසඹෑ නුවරදී. අන්තිමට මොකද උනේ? ගෝසිතාරාමේ වැඩ ඉනකොට සිදුවෙච්ච සිද්ධියත් එක්ක බුදුරජාණන් වහන්සේ සංඝයාව අතෑරලා මාස කීපයකට පාරිලෙය්‍ය වනයේට වැඩියේ. ඔගොල්ලෝ අහලා ඇති පාරිලෙය්‍ය වනයේට වැඩියා කියලා. අර සංඝයාව ඒ වාද කරගන්න ප්‍රශ්නේ විසඳන්න බැලුවා. මේගොල්ලන්ගේ තිබිච්ච දෘෂ්ටිත් එක්ක මේගොල්ලන්ගේ තිබ්බ සංඥාත් එක්ක මේගොල්ලෝ ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ලෑස්ති වුණේ නැහැ. බුද්ධ කාලේ පින්වත්නි ඔන්න ඔය වගේ සංඝයා අතරේ විශාල තර්ක විතර්ක වාද ભેද ඕන තරම් හැදුනා. එහෙම වාද ભેද තර්ක විතර්කත් එක්ක පින්වත්නි එදත් තිබුණා ප්‍රශ්න අදත් තියෙනවා. ඊළඟට බලන්න දැන් මේ ධර්මය අහන ස්වාමීන් වහන්සේලා එක්ක ඉන්න මිනිස්සුන්ගේම සමහරලාට පේනවා එක එක ස්වාමීන් වහන්සේලා ප්‍රිය කරනකොට ස්වාමීන් වහන්සේලා වෙන් කර ගැනීමත් එක්ක ඇතැම් වෙලාවට පින්වත්නි සමහර හාමුදුරු කෙනෙක් කරන ප්‍රකාශ ඇතැම් වෙලාවට තව කෙනෙකුට ගැටීමක් ඇති කරන දෙයක් වුණත් උන්වහන්සේව පිළිගත්ත මිනිස්සු අතරේ ඒකත් සමහරවිට බොහෝ දෙනා අකුසල් රැස් කරගන්න දේවල් වෙනවා. මම දැක්ක පහුගිය දවස්වල එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අපි ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ තවත් වටිනා ස්වාමීන් වහන්සේ නමක් විවේචනය කළා. ඔය රාජගිරිය අරිය ඥාන කියන මහරහතුන් වැඩිමග ඔස්සේ දේශන සිද්ධ කරන පින්වන්ත ස්වාමීන් වහන්සේව හොර රහතෙක් කියලා විවේචනයක් කළා තවත් මේ රටේ අපි ගරු කරන ස්වාමීන් වහන්සේ නමක්. දැන් මේ දෙනමටම අපි හරි ආදරේ දෙනමටම අපි හරි ගරු කරනවා. නමුත් දැන් මේ දෙනමගෙන් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අර මහරහතුන් වැඩිමග ඔස්සේ ස්වාමීන් වහන්සේව හොර රහතෙක් කියලා විවේචනය කරාම බොරුකාරයෙක් කියලා මේක අහපු ලක්ෂ ගාණක් මිනිස්සු අර ස්වාමීන් වහන්සේව පිළිගත්තු අයත් දැන් අරිඥාන ස්වාමීන් වහන්සේට දොස් කියනවා අපෝ ය අසත්පුරුෂයෙක් හොර රහතෙක් කිය. පින්වත්නි ස්වාමීන් වහන්සේලා අතින් තවත් ස්වාමීන් වහන්සේ නමක් එහෙම විවේචනයක් සිද්ධ වෙච්ච දෙයකදී දැන් මිනිස්සු ඊට පස්සේ මොකද වෙන්නේ? මෙච්චර කාලයක් අරිඥාන ස්වාමීන් වහන්සේ ගැන මම මේ ඔයගලන්ට මේ බණහන මිනිස්සුන්ට වෙන ප්‍රශ්න මේ පෙන්නන්නේ. මේව ඇතුලේ සිද්ධ වෙන අපිට නොපෙනෙන දේ. අරිඥාන ස්වාමීන් වහන්සේ ගැන හරි ගෞරවයක් තිබිච්ච අයට දැන් මොකද උනේ? තමන් පිළිගත්ත තමන්ගේ වටිනා ස්වාමීන් වහන්සේ නමක් කෙරෙහි පිළිගත්ත කෙනෙක් තමන් ආදරය කරන සන්නස නමක් බැරි වෙලා හරිය ඔය විදිහට කියපු ගමන් අසවල් භික්ෂුව මෙන්න මෙහෙමයි කියලා දැන් ඒක අහපු අයගේ මනසට හැදුනේ සංඥාවක්ද නැද්ද? සංඥාව. සමහර විට මෙච්චර කල් ඔළුවේ තිබුණ සංඥාව දැන් එකපාරට සංඥා මාරුවකට එනවා. එක්ක මෙච්චර කාලයක් තිබුණ රහතන් වහන්සේ නමක් කියලා සංඥාව. දැන් අරිඥාන ස්වාමීන් වහන්සේගේ දේශන
අහන්න යන බොහෝ දෙනා සමහරලාට යනකොට කියනවලුනේ. අද හාමුදුරු රහත් වෙලාලු. රහතන් වහන්සේ නමක් යම් බලන්න කියලා රහතන් වහන්සේ නමක් බලන්න එනවා කියන හැඟීමෙන් දාස් ගණන් සමහරලාට සෙනග ඇවිල්ලා තියෙනවා. එහෙමත් ඇවිල්ලා තියෙනවා කියලා දන්නවා. දැන් ඔන්න ඒ රහතන් වහන්සේ නමක් කියලා අරිය ඥාන සනසි කියලා නෑනේ. පින්වත්නි මම රහත් වෙලා කියලා උන්වහන්සේ කවදාවත් කියලා නෑ. දැන් මිනිස්සු තමයි මේ සංඥාව හදාගත්තේ මනසේ. උන්වහන්සේ රහත් කියලා. සංඥාවත් එක්ක අර කියපු දෘෂ්ටියක් හැදෙනවා. උන්වහන්සේට ගරු කරන්න ඕනේ. උන්වහන්සේව බොහොම මේ උන්වහන්සේට මොන හරි දෙයක් පූජා කරලා හරි පින් රැස් කරගන්න ඕන වගේ දෘෂ්ටි තියෙනවා. පුණ්‍ය අරමුණු හදාගෙන තියෙනවා. දැන් එතකොට රටේ පිළිගත්තු ස්වාමීන් වහන්සේ නමක් එකපාරට කිව්ව ගමන් මේ හොර රහතෙක් කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු සංඥාව මාරු කරගෙන දැන් දෘෂ්ටිත් මාරු වෙලා අර ගරු කර කර හිටපු අයම දොස් කියන්න පටන් ගන්නවා. මිනිස්සු ඊට පස්සේ තව පව් පුරව ගන්නවද නැද්ද? පව් පුරව ගන්නවා. පින්වත්නි මම දැක්කා ඔය සිද්ධ වෙන දේ ඇතුලේ සමහරුන්ට චූටි දෙයක් කියලා දැනුණට ස්වාමින් වහන්සේ නමක්ව විවේචනය කරගෙන ස්වාමින් වහන්සේ නමකට දොස් කියාගෙන යන එක ඇතුලේ සිද්ධ වෙන අකුසලේ සුළුපටු නෑ කියලා මම ඔබට මතක් කරන්නේ. ඔහොම ඕනේ නෑ පින්වත්නි. දැන් අරිය ඥාන ස්වාමීන් වහන්සේලා සිල් රකින්න ස්වාමීන් වහන්සේලා. අපි කියමුකෝ උන්වහන්සේගේ දේශනයක් සිද්ධ කරනකොට මොකක් හරි පුංචි අඩුපාඩුවක් සිද්ධ වෙන්න පුළුවන් කියලා දේශනයක. හැබැයි උන්වහන්සේ හොඳ සීලවන්තයි. උන්වහන්සේ හරි වීරියවන්තයි. උන්වහන්සේ වනයේකට වෙලා සාමාන්‍යයෙන් වෙන ස්වාමීන් වහන්සේලාට වැඩිය සාපේක්ෂව හරීම පුහුණුවක යෙදෙන ස්වාමීන් වහන්සේ නම. දැන් ඔය විවේචන වෙච්ච දවස්වල මායික ගලිගුමේ ඥානදීප ස්වාමීන් වහන්සේත් කතා කරේ බලන්න මේකෙන් මිනිසු කොච්චර දැන් පව් පුරව ගන්නවද මෙහෙම වෙනකොට කියලා. පින්වත්නි මම ඔබට කියන්නේ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් කිව්වොත් අසවල් ස්වාමීන් වහන්සේව මේ වගේ මෝඩෙක් පිස්සෙක් මොකක් හරි කියලා එහෙම විවේචනයක් කරොත් එහෙම ඒකේ හාමුදුරුවෝ කියපදින් ඔය ඇත්තෝ ඒක පුරුදු වෙන්න එපා කවදාවත්. ඇයි දන්නවද? දුස්සීල කෙනෙක්ව විවේචනය කළත් පන්සලේ හාමුදුරුවෝ වුණත් මතක තියාගන්න තමන් යන පන්සලක හාමුදුරු කෙනෙක්ගේ අතින් යම් දොසක් වුණත් ඔය ඇත්තෝ ඒ විවේචන කරන්න යන්න එපා කවදාවත්. හේතුව ඇයි? දුස්සීල කෙනෙක්ව විවේචනය කරලත් පින්වත්නි නිරේ ගියපු අය ඉන්නවා. මම ඔබට එක සිද්ධියක් මතක් කරන්න. කාශ්‍යප බුද්ධ ශාසනයේදී මහණ වුණා අම්මයි පුතාලා දෙන්නයි දුවයි. මේක පවුලේ කට්ටිය මහණ වුණා. පුතාලා දෙන්නයි දුවයි අම්මයි හතර දෙනාම මහාන වෙලා ඉන්නකොට දැන් දුවයි අම්මයි මෙහෙණි ආරාමේ. පුතාලා දෙන්න භික්ෂු ආරාමේ. ඔහොම ඉන්නකොට ඔතන ලොකු පුතා එයා පාඩුවේ තමන්ගේ භාවනා කරගෙන වීරියවන්තව මාර්ගේ වැඩුවා. ලොකු පුතා රහත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ අර පොඩි පුතයි අම්මයි නංගි ඒ කියන්නේ අම්මයි දුවයි පුංචි පුතයි ඒ මහාන වෙලා ඉන්න තුන් දෙනාම එකතු වෙලා ඒ කියන්නේ මෙහෙණිවරු දෙන්නයි අනිත් ඒ පුතා ස්වාමීන් වහන්සේ තුන් නමම එකතු වෙලා නිතරම එකතු වෙනවා. එකතු වෙලා මේගොල්ලෝ කරන්නේ ඒ ආරාම වල ඉන්න එක එක දුස්සීල ස්වාමීන් වහන්සේලාගේ දේවල් ගැන හැමතිස්සෙම කියෝ ඒ එක එක්කෙනා විවේචනය කර දන්නවද? අරයා මෙහෙම කරලා මේ මෙන්න මහ පුදුම දුස්සීලෙක් මෙහෙම එකක බැන ඉඳලා. ඊට පස්සේ පින්වත්නි හැබැයි දැන් මේ තුන්නම සිල්වත්. ඒ බාල පුතා ස්වාමීන් වහන්සේත් සිල්වත්, අම්මා මෙහෙණියත් සිල්වත්, අර දුව මෙහෙණියත් සිල්වත්. සීලය හොඳට රකින්න. නමුත් මේගොල්ලෝ දැන් සිල් රකින්න හින්දාම දුස්සීලය ගැන පේන්න බෑ.
දැන් ඔයත් හිතන්නකො සාමාන්‍යයෙන් සිල් රකින්න අයට නේද දුස්සීලයිගේ දුස්සීලකම් හොඳට මතුවලා පේන්නේ. දුස්සීල කෙනාට දුස්සීලකම් ගැන හැඟීමක් එනවද? අපි හිතමු මස් කන මිනිස්සෙකුට කඩේකට ගිහිල්ලා මස් කනකොට මස් කන කෙනෙක්ව ඔක නිකන් වෙනසක් හැටියට තේරෙනවද? මස් මාළු කන කෙනාට තවත් මස් මාළු කන කෙනෙක් දැක්කම ඒක වැරැද්දක්ද මොකද්ද? එහෙම දේවල් හිතෙනවද එයාට? නෑ, ඒගොල්ලෝ මස් මාළු කන අයට කන කට්ටිය එකතු වුනහම ඒක මහ ලොකු දෙයක් හැටියට ඒක තේරෙන්නේ නෑ. හැබැයි ඔතෙන්ට එනවා නිර්මාංශ මිනිස්සෙක්. දැන් ඒ මිනිස්සයාට මතුවෙලා ටක් ගාලා අර මස් මාළු කන අයව වැරදිකාරයෝ වගේ පේනවද නැද්ද? ඕක මස් මාළු කන අයට නෙමෙයි, ඒක මතුවෙලා පේන්නේ කාටද? නොකන කෙනාට. අන්න ඒ වගේ දුස්සීලයන්ට දුස්සීලකම් ලොකුවට මතුවෙලා පේන්නේ නැහැ. දුස්සීල කෙනෙක්ගේ දුස්සීලකමක් හයිලයිට් වෙලා මතුවෙලා පේන්නේ කාටද? සිල්වත් කෙනාට. එයාට ඒක ලොකු දෙයක්. එයාට හොඳට පේනවා. දැන් හිතන්න මෙතන ඔක්කොම හොඳට සිල්වත්ව ඉන්නවා කියලා. අද ඔයගොල්ලෝ පොයේ දවස් සිල් සමාදන් වෙලා හෙට උදෑසන වෙනකම් මෙතන පාන්දර සිල් පවාරණය කරන්න දවසම ඔයගොල්ලෝ හොඳට සිල් සමාදන් වෙලා ඉන්නවා කියමුකෝ උදාහරණයකට. දැන් කට්ටියම සිල් රකින්නවා. කවුරු හරි දෙන්නෙක් ඔන්න මෙතන දුස්සීලකමක් කරනවා කියමු. දැන් ඔයගොල්ලෝ ඔක්කොටම මතුවෙලා යව පේන්නේ නැද්ද අර දුස්සීලයව සිල්වතුන් අතරේ? ඒ වගේ පින්වත්නි දුස්සීලයන්ව විවේචනය කර කර යන්නේ සිල්වත් අයම තමයි. නැතු දුස්සීලය විවේචනය කර කර යන්නේ. බොන මිනිහා තව බොන මිනිස්සෙක් මේ මිනිහා බොනවා කියන්නේ නැහැ. බොන මිනිහයාට අමුතුවෙන් තව බොන කෙනෙක්ව විවේචනය කරන්න දෙයක් නැහැ. හොරකම් කරන මිනිහා තවත් හොරෙක්ව මේක හොරකම් කළා මේක හොරකම් කරා කිය හැබැයි දේශපාලනය නම් කරනවානේ. විවේචනය කරන්නෙත් හොරු එක හොරු ටිකක් තව හොරු ටිකකට කියනවා මේගොල්ලෝ හොරා කියලා. අනිත් පැත්තෙන් හොරු ටිකත් මේ හොරුන්ට කියනවා මේගොල්ලෝ හොරා කියලා. එහෙම හොරු එකතු වෙලා හොරා කියන ඒවා තියෙනවා. දේශපාලකයන්. හැබැයි පින්වත්නි සාමාන්‍ය ලෝකයේ හොරෙක් තව හොරෙක්ව විවේචනය කරන අවස්ථාවට වඩා හොරකම් නොකරන මිනිහට තමයි හොරාව පේන්නේ කැපිලා. බොන මිනිස්සයා තව බොන මිනිහෙක් විවේචනය කරනවට වඩා බොන් නැති මිනිහට තමයි බොන මිනිහව කැපිලා පේන්නේ. ඉතින් ඒ නිසා අර නංගි අම්මයි පොඩි පුතා හාමුදුරුවෝ මේ තුන් දෙනාගේ දැන් ওই වැඩේ ගියා දිගටම. ඔයගොල්ලෝ දන්නවද ආයුෂ ඉවරලා මේ තුන් නමම එක එක කාලවල අපවත් වුණා. හැබැයි හොඳට සිල් රැකන්න හිටියේ. නමුත් පින්වත්නි මේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී අපවත් වෙච්ච අර පුතා ස්වාමීන් වහන්සේ ඒ අම්මා භික්ෂුණියයි නංගි භික්ෂුණියටයි වෙච්ච දේ අපි දන්නේ නැහැ. විශේෂයෙන්ම පුතා ස්වාමීන් වහන්සේට වෙච්ච සිද්ධි මම ඔයයන්ට මතක් කරන්නම්. එහාමුදුරෝ අච්චර සිල් රැකගෙන ඉඳලා ඉපදුනේ නිරේ. හේතුව තමයි අර දුස්සීල හාමුදුරුවෝ විවේචනය කරලා තිබිච්ච එක. නමුත් දැන් ප්‍රශ්නයක් ඒක. උපසම්පදා සීලයක් රැකපු හාමුදුරු කෙනෙක් අපවත් වෙලා නිරේ යන්නේ කොහොමද? දුස්සීලියෝ ටිකක් විවේචනය කරා කියලා. ඒක අසාධාරණයි වගේනේ. මොකද මේක මේ උපසම්පදා සීලය රැකපු කෙනෙක්නේ. නිරේත් කොච්චර කාලයක් හිටියද පින්වත්නි? බුද්ධාන්තරයක්. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා ගෞතම බුද්ධ ශාසනය වෙනකම් බුද්ධාන්තරයක කාලයක් නිරේ හිටියා. ඊට පස්සේ නිරේ දුක් විඳලා එනවා. නිරේ ආයුෂ වුණාට පස්සේ සුගතියට නෙමේ ඒත් ආවේ. නිරේට පස්සේ තියෙන භයානකම ලෝකෙ තිරිසන් ආත්මික ඉපදුනා. මේ හාමුදුරුවෝ මහාන වෙලා හොඳට සීලෙත් රකින්න අවස්ථාවක් ලැබිලා පින්වත්නි ශාසනයක් තුල ඒ තරම් වාසනාවක් තිබිච්ච කෙනෙක් සුගතිය අහිමි වෙලා ඊළඟ බුද්ධ ශාසනය වෙනකොනුත් කලේ වැරද්ද අරක දුස්සීලියෝ ටිකක් විවේචනය කරපේක. දැන් නිරේ බුද්ධාන්තරයක් ඉඳලා කොයි තිරිසන් ආත්මවලට තාත්මේ මාළුවෙක් වෙලා. මේ මාළුවා
මාළු අල්ලන ළමයි ටිකකට හම්බුණා. මාළු අල්ලන ළමයින්ට හම්බුණාට පස්සේ මේ කොල්ලෝ කල්පනා කරා වෙන මාළුන්ව අල්ලන් කෑවට මැරුවට විකුණුවට මේකව එහෙම කරන එක පාඩුයි. මොකද මේකෙන් අපිට හිතනවට වඩා ගාණක් හොයාගන්න පුළුවන් රජතුමාට ගිහින් දුන්නොත් හේතුව මේක පුදුම අසාමාන්‍ය ලස්සනක් තියෙනවා. රත්තරම් පාටට විහිදෙනවා එළිය ඉරේලිය වැටුණාට පස්සේ වතුර පුරා. පුදුම ලස්සනයි. රජතුමාගේ පොකුණට දාගන්න කියාපු මාළුවා. රජතුමා අපිට හොඳට සලකයි මේකව ගිහින් දුන්නට පස්සේ. ඔබ හිතන්න මේ සීල් රැකපු හාමුදුරු කෙනෙක්. මේ තිරිසන් ලෝකේ තාම ඊළඟ බුද්ධ ශාසනය එනකොන රජතුමා මාළුවා දැකලා කල්පනා කරා මේකගේ විශේෂ කුසලයක් තියෙනවා එක්කන් යන්න ඕනේ මේ කොල්ලන්වත් කියලා මේක මොකද්ද කියලා දැනගන්න මෙච්චර ලස්සන වෙන්නේ ඇයි කියලා හේතුව හොයන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට අරන් ගියේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනියනකොට එතනදිත් මාළුවා කට ඇරලා කට ගඳයි පලාතම ගන්ධසාරයි කලන්තේ දාන ගානට. පුදුම ගඳක් ආයේ මාළුවගේ කටේ. මේක සමහරව අහලා තිබ්බට මේක ඇතුලේ මේ තියෙන භයානකකම පොඩ්ඩක් මතු කරලා දෙනවා මම මේ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අර රජතුමාට මතක් කළේ මේ කාශ්‍යප බුද්ධ ශාසනය හොඳට සිල් රැක්ක භික්ෂුවක්. සිල් රැක්ක. එතකොට තමයි රජතුමා ඇහුවේ ස්වාමීනි ඉතින් මෙච්චර සිල් රැකපු මාළුවෙක් මේ භික්ෂුවක් සිල් රැකපු භික්ෂුවක් අද මාළුවෙක් වෙන්න නිරේ ඉඳලා එන්නේ මෙතෙන්ට. එතකොට එදා භික්ෂුව ආත්මෙන් පස්සේ සුගතියක් නැහැනේ අද වෙනකොන. නිරේ තිරිසන් ලෝකේ. ස්වාමීනි මේ තරමටම දුගතිවල දුක් විඳ විඳ මෙච්චර බලපාන්නේ කොහොමද? මේ දුසිල් මහණුන්ට බැන්න කියන එක. පින්වත්නි එතන සිද්ධ වෙලා තියෙන දේ තේරුම් යන්න මම ඕගලන්ට උදාහරණයක් කියන්නම්. තේරුම් ගන්න. මෙන්න මේ විදිහේ උදාහරණයක් අපි හිතමු. දැන් ඔන්න අපි කියමු මමයි මේ අපේ හාමුදුරුවෝ ගමු. උදාහරණ දෙකකට. අපි දෙන්නම එක ආරාමේ ඉන්නවා කියමු. අපි දෙන්නම එක ආරාමේ ඉන්නකොට මගේ අතින් ඔන්න එක්තරා ශික්ෂාපදයක් බිඳිලා මේ ස්වාමීන් වහන්සේ මං ගැන කලකිරුණා කියමු. දැන් මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? වෙන ආරාමයකට වැඩියා. හරිද? දැන් එතකොට උන්වහන්සේගේ ඔළුවේ සංඥාවක් තියනව නේද? අසවල් හාමුදුරුව මේ වගේ දුස්සීලෙක් කියලා දැන් සංඥාවක් තියනවද නැද්ද? සංඥාවක් තියෙනවා. මං කිව්වේ කලහ විවාද සූත්‍රයේ විවාද ප්‍රශ්න වලට ඔක්කොටම බලපාන්නේ සංඥායි දෘෂ්ටි කියලානේ. දැන් මේ හාමුදුරුව මං ගැන සංඥාවක් හදාගෙන තියෙනවා ඒ දුස්සීලෙක්. අපි කියමු පින්වත්නි මට දැන් මේක උදාහරණයකට කියන්න හොඳේ. දැන් මේ හාමුදුරුව මාව දාලා ගියා. පස්සේ කාලෙක උන්වහන්සේ දන්නෙත් නැතුවම ඔන්න මම මගේ අතින් සිද්ධ වෙච්ච සීලේ බිඳිච්ච එක මම ප්‍රකෘති කරගෙන පිරිසිදු කරගෙන සීලේ නැවත හොඳට ආරක්ෂා කරන්න ඕන පටන් ගන්නවා. දැන් මේ හාමුදුරුව එක දන්නේ නැහැ. දැන් උන්වහන්සේ මොකද කරන්නේ? තාමත් අර සංඥාව තියෙනවා මොකක් කියලාද? දුසීලේ. දැන් ඒ සංඥාව හින්දා උන්වහන්සේ විවිධ තැන්වල කවුරු හරි කෙනෙක් මං ගැන කියනකොටම හිතන්නකෝ මම ප්‍රසිද්ධත් නෑ මොකක්වත් නෑ මේ සාමාන්‍ය ආරාමයකටලා ඉන්නවා. ඒතර උන්වහන්සේ මායි එහෙම ඉන්නකොට දැන් මගේ අතින් අර එහෙම වුණා. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් අපේ ආරාමෙම ඉන්න මහත්තයෙක් උන්වහන්සේ දැන් ඉන්න ආරාමයට යනකොට මේ ස්වාමීන් වහන්සේගේ කතාවට ආවම මං ගැන කියනකොටම මේ සයනසක පාටම කියනවා ආපෝ ඒ හාමුදුරුවෝ ගැන නම් කතා කරන්න එපා. ඒ හාමුදුරුවෝ මම S2කට දැකලා තියෙනවා මෙහෙමයි කියලා ඔන්න දැන් උන්වහන්සේ මාව ගැන විවේචනය කරනවා. දැන් දුස්සීල කියලා ඔන්න බයිනවා. දැන් මොකද වෙන්නේ? සමාජයට අර මහත්ය බලනවා
නෑ ඒ හාමුදුරුවෝ මෙහෙම සිල්වත් වෙන්නවා කියලා. දැන් මේ මහත්ය දකින්නේ දැන් මේ වෙනකොට මම ඉන්න විදිය. මේ හාමුදුරුවෝ දැකලා තියෙන්නේ කලින් තිබිච්ච සංඥාව. දැන් අර මහත්යගේ සංඥාවයි මේ හාමුදුරුවන්ගේ සංඥාවයි දෙකක්ද නැද්ද? එක මහත්යකට සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් කියලා සංඥාවක් තියෙනවා මං ගැන. තව මේ ස්වාමීන් වහන්සේට දුස්සීල හාමුදුරුවෝ කෙනෙක් කියලා සංඥාවක් තියෙනවා මං ගැන. එතකොට දැන් සංඥා දෙකක්. දැන් එතකොට ඒ මහත්යයි මේ ස්වාමීන් වහන්සේ අතර විවාදයක් හැදෙන්න පුළුවන්ද නැද්ද? ඔබ වහන්සේ හිමකට මම දන්නවනේ උන්වහන්සේ මේ වගේ කියලා දැන් ඔන්න කියනවා. දැන් මේ හාමුදුරුවෝ මහත්යා දන්නේ නැහනේ අපි ආරාමේ හිටියනේ මම S2කට දැක්කනේ කියලා මේ හාමුදුරුවෝත් කියනවා. දැන් බලන්නකෝ විවාදයක් හැදිලා සංඥාවක් හින්දා. කලහ විවාදවලට ඔන්න ඔයගේ සංඥාත් එක්ක ප්‍රශ්න හැදෙනවා. අන්තිමට මොකද වෙන්නේ? මේ හාමුදුරුවෝගේ දෘෂ්ටියෙන් ඒ හාමුදුරුවෝ කියනවා අර මහත්යාගේ දෘෂ්ටියෙන් ඒ මහත්යා කියනවා. දෙන්නගේ දෘෂ්ටි දෙන්නගේ සංඥා එක දෙන්නා විදින පීඩනේ. සමහර විට මම පැත්තක මට එකක් මෙලෝ දෙයක් නැතුව මං ඉන්නවා දැන්. දැන් මොකද වෙන්නේ? ප්‍රകൃති වෙච්ච සීලයක් ඇති මම දැන් ඒ වෙනකොට සිල්වත් නිසා අර හාමුදුරුවෝ තාම දැන් මට දුසීලය කියලා බයිනකොට එතකොට දුස්සීලකමක් දැකලා බැන්නත් දැන් බනින්නේ කොහොම කෙනෙක්ටද? සිල්වත් කෙනෙකුට. අන්න එහෙම දේවල් තමයි අර අම්මණ්ඩිටයි දෝනියෙන්දටයි පොඩි පුතණ්ඩියටයි මහාන වෙලා උනේ. එක එක හාමුදුරුවන්ගේ දුස්සීලකම් දැකපුවා තමයි. හැබැයි අර සංඥා හදාගෙන ඒයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා සංඥාත් එක්ක කියවනවා. සංඥාත් එක්ක විවේචනය කරනවා. ඒ විවේචන හැමතිස්සෙම කියවලා මොකද උනේ? අන්තිමට සිල්වත් අයටත් බයිනවා. මොකද සීලයක් කියනක ඕන වෙලාවක කෙනෙකුට ප්‍රകൃති කරගන්න පුළුවන් එකක්ද නැද්ද? දැන් හිතන්නකො මෙහෙම. ඔන්න කෙනෙක් කියනවා මම දැන් අවුරුදු 15ක් තිස්සේ බොන්නේ නැහැ. මම බීමත්කමයි සියලුම ශික්ෂාපද බිඳින එක මම දැන් අවුරුදු 15ක් වෙනවා හොඳට රකින්නවා කියලා මහත්ෙක් කියනවා දැන්. ඒ කියන්නේ මේ මිනිස්සු අවුරුදු 15කට කලින් බීලාද නැද්ද? ඉතින් යා කියනවනම් මම දැන් අවුරුදු 15 තිස්සේ බොන්නේ නැහැ කියලා. දැන් ඉතර අවුරුදු 15 තිස්සේ බොන්නේ නැතුව දැන් මේ හොඳට ශික්ෂාපද ටික රකින්නවා කියන්නේ මෙයා සිල්වතෙද නැද්ද? මෙයා සිල්වතේ. දැන් ඔබ යාට කැමතිද නැද්ද? හොඳයිද නැද්ද? ඉතින් එතකොට එයා අවුරුදු 15ක් තිස්සේ දැන් සිල්වතෙක් හැටියට ඉන්නවා නම් අවුරුදු 15ක කාලයක් තිස්සේ ආ බොන්නේ නැත්තම් ඒක ඔබ කැමතියි. එහෙම ඒ වගේ චරිතයකට කොච්චර දෙයක්ද කියලා ඔබට හිතෙනවා. හැබැයි ඒ අවුරුදු 15කට කලින් බීලා. ඒක නෑරේම කියන්නේ. ඔන්න කෙනෙක් කියනවා මම දැන් අවුරුදු 5ක් තිස්සේ මදුරුවෙකුටවත් ගහලා නැහැ කියනවා. කිසිම සතෙක්ව මරලා නැහැ දැන් අවුරුදු 15 තිස්සේ එක මදුරුවෙකුටවත් ගහලා නැහැ කියනවා. ඒක ඔයගලන්ට හිතෙන්නේ මේ මනස හොඳයිද නැද්ද? හොඳයි. හැබැයි අවුරුදු 5කට කලින් මදුරුවන්ට ගහලා. ඕනම සිල්වතෙක් මතක තියාගන්න. එයා කවදා ඉඳන්ද සීලය හරියට රකින්න පටන් ගත්තේ? ඒ කාලෙට එහා එයා දුස්සීලකම් කරලාද නැද්ද? කරලා. නමුත් පින්වත්නි කෙනෙක්ගේ අතීතයේ සිද්ධ වෙච්ච දුස්සීලකම එයා සීල ප්‍රකෘති කරගත්තට පස්සේ ඒ සංඥාවට අදාළ වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. නැත්තම් මේ සසරේ එකිනෙකා සිද්ධ වෙච්ච කරපු කියපු දේවල් එක්ක බලනකොට පින්වත්නි අපිට හිතා ගන්න බෑ. දැන් බලන්න බෝසත් චරිත ගත්තොත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මේ බෝසත් කෙනෙක් හැටියට ඉන්නවා. උන්වහන්සේටත් බලපාවපු යම් අර පීඩන ප්‍රශ්න ආපු කරදර ආපුවට බලපාවුව තියෙනවා සසරේ ආපු. හිතන්න බෝසත් චරිතයක් විදිහට උන්වහන්සේ තිරිසන් ආත්මවල ඉපදුන්නේ නැද්ද? නේ? වඳුරු ආත්මවල එක එක තිරිසන් ආත්මවලත් ඉපදුනානේ බෝසතාණන් වහන්සේ. ඇයි බෝසත් කාලේ එනකොට තිරිසන් ආත්මවලට යන්නේ? මොනවා හරි සිද්ධ වෙන දේවල් එක්කද නැද්ද? ඔබ දන්නවද? ආර්ය උපවාදයක් වුණොත් සමාව ගත්තොත් ප්‍රශ්නේ හරි. සමාව ගත්තේ නැත්තම් නිරය උපදිනවා.
මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන මම සිද්ධියක් කියන්නම්. මෑත වෙච්ච දෙයක් එක්ක පහුගිය කාලෙක එක්තරා මිනිස්සෙක් පොතක් ලිව්වා. අම්මලා දන්නවද දන්නේ පොතේ නම බුදුන්ගේ රස්තියාදුව. කොබන්න අහලා තියෙන අයතසන් බලන්න. බුදුන්ගේ රස්තියාදුව කියලා හොඳ වෙලාවට ගොඩක් අය අහලා නැහැ. පොත ලියපු මිනිස්සයා තරුණෙක් ශ්‍රීනාත් කියලා මේ පොතේ ප්‍රකාශක පොතේ මුද්‍රණකරු පොත බෙදා හරින්නා උපුල් සාන්ත සන්නස්කල මේ ගුරුවරයෙක් දරුවන්ගේ ඇස් පාදන්න උත්සාහ කරපු ගුරුවරයෙක්නේ. පින්වත්නි මෙයා දැන් මේ පොත ප්‍රකාශනයට පත් කරවලා බෙදා හරින වැඩ ඔක්කොම කරනවා බුදුන්ගේ රස්තියාදු කියලා නමින් පොතක්. ඒගොල්ලන්ට පේන්නේ ඒ දෘෂ්ටිය. ඒගොල්ලන්ගේ සංඥාව. ඒගොල්ලන්ට හිතෙන සංඥාව තමයි ඒ. කියනවා යසෝදරා එක්ක අගේට හොඳට ඔය රජසැප විඳගෙන රජමාලිගාවේ ඉන්නකම පුළුවන්කම තිබිලා කැලේ පෙන්නලු රස්තියාදු ගහන. හොඳ රාජකුමාරයෙක් විදිහට ඉන්න පුළුවන් කෙනා මේ කැලේ පෙන්නලු රස්තියාදු ගහන. ඒ නිසා ඒගොල්ලෝ මාතුරුකාව දැම්මලු බුදුන්ගේ රස්තියාදුව කියලා. දැන් සංඥායි දෘෂ්ටියද නැද්ද? ඒක ඒගොල්ලන්ගේ සංඥාව, ඒක ඒගොල්ලන්ගේ දෘෂ්ටිය. දැන් ඒකත් එක්ක තව පිරිසක් ඒවා එක්ක වාද කර කර වාද විවාද හැදුනා. ඒතර පින්වත්නි දැන් මම කිව්වොත් බැරි වෙලා හරි මම නෙමෙයි කවුරු හරි කෙනෙක් කිව්වා ඔන්න හිතන්න බුදුරජාණන් වහන්සේට මේ රස්ත්‍යාදුකාරයා කියන මේ කොල්ලා මේ පොත ලියපු කොල්ලා තමයි ඊළඟට මෛත්‍රී බුදුහාමුදුරු වෙන්නේ කියලා කිව්වොත් එහෙම ඔයගොල්ලෝ පිළිගන්නවා. මේ බුදුන්ගේ රස්තියාදුව කියන පොත ගහපු කොල්ල තමයි ඊළඟ මෙතේ බුදුන් වෙන්නේ. මේ බෝසත් චරිතයක් කිව්වොත් ඔයගොල්ලෝ පිළිගන්නවද? ඔයගොල්ලෝ පිළිගන්නේ. ඔයගොල්ලෝ බෝසත් කෙනෙක් කියලා පිළිගන්නේ මොන වගේ චරිතයක්ද සාමාන්‍යයෙන්? දැන් අපි සමහරුන්ට කියන්නේ යානම් බෝසත් චරිතය. ඒ හාමුදුරු බෝසත් චරිතයක් කියලා අපි එහෙම නම් කරන්නේ මොන වගේ චරිතද? හොඳ සිල්වත් පූජනීයම චරිතවලටනේ. නාවිනේ අරිදම් ස්වාමීන් වහන්සේ අපවත් වුණා. අපි කෝ බෝසතාණන් බෝසත් චරිතය බුදු වෙන කෙනෙක්. එතකොට සෝමහාමුදුරුවෝ අපවත් වෙච්ච ලාවෙත් කට්ටිය කෝ ඒ බෝසත් චරිත. ඊට පස්සේ මේ මෑතත් අපි දන්නවා කවුද දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වුණාම කට්ටිය කෝ මේ බුදු වෙන චරිතය බෝසත් චරිතයක් කිව්වා. මිනිස්සු හැම තිස්සෙම බෝසත් චරිතය කියන්නේ සීලවන්ත පින්වන්ත චරිතයක් දැක්කම කවුරු හරි මිනිස්සෙක් පාරේ ඉන්නවා කිව්ව ඔය මිනිස්සෙක් කොයි ඉන්නවා කොහේ හරි ගෙදරක ඒ මිනිස්සයා හැම තිස්සෙම බුදුරජාණන් වහන්සේට කාලකන්ණියෙක් මහා කියලා බැන ඉන්නවා. රස්තියාදුකාරය නෙමෙයි කාලකන්ණියා කී හිටියා කියමුකෝ. එතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම මේ කාලකන්ණියාගේ බයින කෙනා තමයි ඊළඟට බුදු වෙන්නේ කිව්වොත් පිළිගනීද? නිස්සුන්ගේ ඔළුවේ සංඥාව තියෙන්නේ පින්වන්ත සීලවන්ත චරිත විතරයි බෝසත් කියලා නෑ. පින්වන්ත බෝසත්වරු තර වගේ වැඩ කරලා තියෙනවා. හොඳම උදාහරණේ කලින් බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉද්දී අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ නම ජෝතිපාල. කොල්ල කාලේ ජෝතිපාල මොකද කරන්නේ මේ ඊළඟට බුදු වෙන කෙනා? ඊළඟට ගෞතම නම් මේ කල්පය ඇතුළේමයි. කල්ප ගානකට එහා නම් කමක් නැහැ. මේ කල්පය ඇතුළේම මේ අවුරුදු 1000 ගානකට පස්සේ පහළ වෙන්නේ ඊළඟට ඉන්න බුදුහාමුදුරුවෝ. වෙන කෙනා ඒ වෙනකොට ඉතින් පාරමිතා බොහෝ දුරකට සම්පූර්ණයිනේ. දැන් මේ ඊළඟට බුදු වෙන මට්ටමේ ඉන්න කෙනානේ. පින්වත්නි එදා ජෝතිපාල වෙලා ඉපදිලා ඉද්දී අපේ බුදුරජාණන් වහන්සේ බෝසත්ව ඉද්දී ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මේ කලින් බුදුරජාණන් වහන්සේට කාලකන්ණියා මුඩු ශ්‍රමණයා මුස්පේන්තුව කීකේ බැන හිටියේ. ගැටිකාර සූත්‍රය තියෙනවා. මොකද ජෝතිපාලගේ දෘෂ්ටියයි ජෝතිපාලගේ සංඥාවයි. ජෝතිපාලට තිබුණ දෘෂ්ටිය තමයි කොල්ලන්ව මහාන කරනවා.
මහාන කොරවල කැලෑවල් ගානේ භාවනා කරනවා කියලා වාඩි වෙලා ඉන්න ඔහේ කිසිම වැඩක් කරන්නේ මුන්ට ජොබ් එකක් කරන්න අතපය හසුරවල මේ ගොවිතැනක් කරන්න මෙලෝ දෙයක් කරන්නේ වාඩි වෙලා අනුන්ගෙන් කකා ඉන්නවා. කාලකන්නේ ඔන්න ආපු දෘෂ්ටිය. මේ ඊළඟට බුදු වෙන කෙනා. පින්වත්නි, එහෙම බුදු වෙන්න ඉන්න බෝසත් චරිතයක් අර විදිහට බුදුහාමුදුරුවන්ටම එහෙම බයිනකොට ඔබ හිතන්නකෝ එහෙනම් ඉතින් අද බුදුන්ගේ රස්තියාදෝ කියලා ලියපු කොල්ල වුණත් අපි දන්නේ නැහනේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ දන්නේ නැහැ. කිව්වොත් එහෙම මිනිසුගේ හාමුදුරනේ එහෙම කියන්න එපා. අම්බෝ මෛත්‍රී බෝසතාණන් වහන්සේට ඒක අපහාසයක් කියලා. ඉතින් ඒතකොට අර ජෝතිපාලව දැකලා කවුරු හරි කිව්වොත් එහෙම මේ තමයි ඊළඟ ගෞතම බුදුන් කියලා කවුද පිළිගන්නේ? කාලකන්‍යා මුඩු ශ්‍රමණයාගේ කාශ්‍යප බුදුරජාණන්සේට බැන ඉති ජෝතිපාල කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම ඔය ජෝතිපාල කියන්නේ ඊළඟ බුදුහාමුදුරුවෝ. මේ ඊළඟට බුදු වෙන බෝසතාණන් වහන්සේ කොහොම පිළිගන්නේ? ඉතින් මං හිතන්නේ උපුල් ශාන්ත සන්නස් ගලලා ප්‍රභාකරන්ලා වුණත් කියන්න බෑ. ප්‍රභාකරන් නෑ. මම මේකදී ඔබට මතක් කරන්න පින්වත්නි. එදා කාලකන්‍යා මුඩු ශ්‍රමණයෙක් හිටියට එහෙම්මම මැරිලා ගියේ නෑ. ඊට පස්සේ මහාන වෙලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව අරගෙන ආර්ය උපවාදකින් නිදහස් වෙනවා සමාව ගත්තා. ඒක නිසා තමයි අපි ඔය කායේන වාචා චිත්තේන කියන ගාථාව පුරුදු වෙලා තියෙන්නේ. හැමදාම මොක කරත් අපි තෙරුවන්ගෙන් කමා කරගන්න ඒකයි ආර්ය උපවාද සිද්ධ වුණා. හැබැයි සමාව නොගත්තොත් ආයි කල්ප ගණන් අවුරුදු ගණන් ආත්ම ගණන් නිරේ දුක් විඳිනවා. සමාව නොගත්තොත් ජෝතිපාල සමාව ගත්තා. පින්වත්නි, එතකොට අර අම්මයි දුවයි පුතයි ඒ තුන් දෙනාට සමාව ගැනීමක් කරන්න කවදාකවත් අවස්ථාව ලැබුණේ නැහැ. බැන ඉඳලා සිල්වතුන්ට කලින් හැබැයි දුස්සීලකම් වලට බැන ඉඳලා එහෙම මැරුණේ. කාගෙන්වත් සමාව ගත්තේ නැහැ. දැන් මේ හාමුදුරුවෝ ඊට පස්සේ පින්වත්නි කවදා හරි දවසක දැන් මම අර ගත්ත උදාහරණෙදී මං කරපු දුස්සීලකම උන්වහන්සේ දැකලා සංඥාව හදාගත්තනේ. කවදා හරි දවසක උන්වහන්සේ නැවත හරි සංඥාව හදාගන්නකම් මේ ස්වාමීන් වහන්සේ දැන් සීලවන්තයි කියන සංඥාව හරියට හදාගන්නකම් උන්වහන්සේගේ අර සංඥාවෙන් උන්වහන්සේ කියන වචනයක් පාසා පව් පුරව ගන්නවද නැද්ද? ඒක නිසා ඔයගොල්ලෝ කවදාකවත් මම ඔයගලන්ට කියන්නේ පින්වත්නි හාමුදුරුවරු ගැන දුස්සීලකමක් වුණත් සංඥාවක් ඔලුවට ගන්න එපා. ඇයි ඒ? හාමුදුරුවරුන්ට තියෙනවා දේශනාගාමී ආපත්‍ති 200 ගාණක්. ශික්ෂාපද 200 ගානෙන් දේශනාගාමී ආපත්‍තිම 200 ගානක් තියෙනවා. ඒ කියන්නේ 90%කට වැඩිය. 95%කට විතර ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ. තව ස්වාමීන් වහන්සේ නමක් ළඟ දේශනා කරලා පිරිසිදු වෙන්න පුළුවන් ශික්ෂාපද. පිරිසිදු වෙන්න පුළුවන් කියන එකේ තේරුම අර කරපු පව් ගෙවුණා කියන එක නෙමෙයි. පව් කියන්නේ වෙනම කතාවක්. සීලය තුල ඉඳලා දැන් පිරිසිදු ඉස්සරහට ගමන යනවා කියන්නේ ආයති සංවරයට වෙලා වෙනම කතාවක්. ඉතින් හාමුදුරු කෙනෙක් ඇවතක් දේශනා කරලා පිරිසිදුණු ඔය ඇත්තෝ හිතන් ඉදී තාමත් දුස්සීලයක් කියලා ඔය ඇත්තෝ බැන ඉදී තාමත් දුස්සීලයකට බයිනවා වගේ. අන්තිමට වෙන්නේ ඔබට දුගතිය යන්න සිද්ධ වෙන එක. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දැකපු දෙයක් කිව්වත් ඕගොල්ලෝ ඔලුවට ගන්න එපා. උන්වහන්සේ කොයි වෙලේ හරි සමහරට පිරිසිදු වෙන්නත් පුළුවන් නේ කියලා අතහැරලා දාන්න. මොකද හේතුව පින්වත්නි මේ යුගය තුල හරියට මිනිස්සු සංඥා හදාගෙන දෘෂ්ටි හදාගෙන වාද කරගෙන ભેද කරගෙන හාමුදුරු විවේචනය කරගෙන මිනිස්සු හරියට අකුසල් රැස් කරගන්නවා. සමහර අධර්මවාදී භික්ෂූන් පහළ වෙලා තියෙනවා ඒක ඇත්ත. ධර්ම විකෘති කරන හාමුදුරු හරියට පහළ වෙලා. ස්වාමින් වහන්සේලා සමහරලාට පින්වත්නි මේ හිතා මතාම බුද්ධ වචන අරහං කියන්නේ රහක් නෑ කියලා. ඔගේ අමුතු වචන විග්‍රහයක් කරගෙන යන පිරිසක් ඉන්නවා. වචන හදලා රවට්ටන කට්ටියක් ඉන්නවද නැද්ද? මේගොල්ලෝ මේ භාෂා ගානක වචන එකතු කරගෙන කෙනෙක් ණයක් අරගෙන දෙන්නේ නැතුව ණය හිමියා එනකොට අනිත් දවසේ එන්න කියලා යවනකොට මැරිලා උපදිනවලු
හා එන්න අනිත් දවසේ කියලා කිව්ව නිසා එන්න කියන්නේ වා හා වෙලා උපදිනවලු. ඔන්න ඔහම සිංහල වචනයි පාලි වචනයි ඔක්කොම කඩලා පුදුම කැඩිල්ලක්. දැන් ඒ සිංහල වචන පැත්තේ පාලි වලත් එහෙමයි. මේගොල්ලෝ එක එක අර්ථකථන දීලා සීලය කියන එකට දීලා තියෙන වචනය සිසිල්ලු ලයලු. සිසිල්ලු ලය සීලය කියලා. මේක භයානකකම මේක නිකන් වචන විතරක් කිව්වනම් කමන්නේ. මිනිස්සුන්ට කියනවා මේක තරක හදලා කියන්නේ සීලයක් කියන එක නිගණ්ඨයන්ට අයිති කළු සීලෙකින් වැඩක් නැහැලු. සීල කියන එක ඔගොල්ලෝ වගේ අවුරුදු ගණන් ඔය අටසිල් රැක පන්සිල් සමාදන් වෙවි පොයවල් වලට පන්සල් වල ගිහින් සිල් රැක එහෙම සිල් රැකලා නිවන් දකින්න බැහැලු. සීලයක් ඕනේ නැහැලු නිවන් දකින්න. මේ හාමුදුරුවෝ මේවට උදාහරණ හැටියට ගන්නවා. දැන් බලන්න අඟුලිමාල අටසිල් සමාදන් වෙවි පොයවල් ගානේ පන්සල් වල එහෙම ඒවා කර හිටියාද කියලා අහනවා. බාහිදාරු චීරියලා මාස ගණන් අවුරුදු ගණන් අටසිල් සමාදන් වෙයි පොයවල් වලට පන්සල් වල ගිහින් ඔහොම ඕව කරාද කියලා අහනවා. ඇත්තටම දැන් බාහිදාරු චීරිය ජීවිතේ කවදාකවත් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලාවත් නැහැනේ. බාහිදාරු චීරිය මහා පාරෙදිම ධර්මය ඇහුණ රහත් වුණා. ඒ වගේ උදාහරණ පෙන්නලා කියනවා සීලය ඕනේ නැලු නිවන් දකින්න. කුජුත්තරා මල් හොරකම් මල් වලට හම්බෙච්ච සල්ලි මල් ගේන්න කියලා සල්ලි අරගෙන යන කෙල්ල රජමැදුලේ අර දැන් ඉන්න දේශපාලකයෝ වගේ භාගයක් ගසා කාලා භාගයකින් මල් ගෙනාවා. සල්ලි වල. හැමදාම ඕක කරා. එක දවසක් මල් ගේන්න යනකොට මගදී සෝතාපන්න වුණා ධර්මය ඇහිලා. මල් ගේන්න යන අතරේ ධර්මය අහන්න අවස්ථාවක් ලැබුණා සෝවන් වුණා. දැන් සෝවන් වෙලා තමයි ගියේ මල් ඒ සල්ලි ටිකම අරගෙන මල් ටික ගන්න. එදා දැන් සම්පූර්ණ සල්ලි වල මල් ගත්තා. දැන් මල් දෙගුණයක් තියෙනවා. මල් ටික ගෙනල්ලා රජමැදුරේ දේවියට සාමාවතියට දුන්නම සාමාවතිය අහනවා ඇකිල්ලේ. වැරදිලා සල්ලි දෙන කෙනා අතින් වැඩියෙන් සල්ලි දුන්නද? නැත්තම් මල් දෙන මාමට වැරදිලා වැඩියෙන් මල් දුන්නද? නේ දෙපැත්තෙම මුකුත් දුන්නේ නැහැ මං තමයි මෙච්චර කාලයක් ගසා කෑවේ. සෝවන් වෙච්ච කෙනා ඇත්ත කියනවා කෙලින්ම. සෝවන් වෙච්ච කෙනා වෙච්ච දෙයක් හංගගෙන ඉන්නේ නැහැ. ඉතින් කෙලින්ම කිව්වා මම මෙච්චර කාල මෙහෙම කළා. ඉතින් සාමාවතිය එහෙම දැන් ඔබ මෙච්චර කාල මෙහෙම කරා නම් ඇයි අද මෙහෙම එකපාරට නැවැත්තුවේ? මම සෝතාපන්න වුණා කිව්වා. මං ධර්මය අවබෝධ කළා. ඒ නිසා මගේ අතින් ආයෙ කිසිදාක එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. සාමාවති බැලු මෙච්චර පරිවර්තනයක් වෙන්න මොකද්ද ඊ ධර්මයේ කියලා තමයි සාමාවතියටත් ඕනුනේ ඒ ධර්මය අහන්න. අන්තිමට සාමාවතිත් සෝතාපන්න වුණානේ. දැන් ওই සිද්ධියත් බලන්නකො කුජුත්තරා හොරකම් කර ඉඳලා මේ මග යනකොට ධර්මය ඇහිලා සෝතාපන්න වුණානේ. නැතුව මේ සිල් රැක හිටිය නෙමෙයි නේද? ඔය වගේ උදාහරණ පෙන්නලා කියනවා සිසිල්ලු ලය මිසක් කෙලෙස් වලින් කවදා හරි දවසක මිදිලා රහත් වෙච්ච දාක ලය සිසිල් වෙලා හදවත කෙලෙස් වලින් සිසිල් වෙලා නිවිලා ගියපු දාට ඒකටයි සීලය කියන්නේ. නැතුව මේ සිල් රැකෙල්ලක් කියන එක නෑ. ඕවා බමුණු කතා කියලා සිල් රකින්න මිනිස්සුන්ව සීලෙන් ඈත් කරන්න හාමුදුරුවෝ පිරිසකුත් ඉන්නවා දැන්. වචන හදලා රවට්ටන කට්ටිය. කවුද කට්ටිය කියලා දැනගන්න ඕන. වචන හදලා රවට්ටන කට්ටිය කියන එකේ මුල් ලකුණු ටික එකතු කරලා බලන්න වචන කියන එකේ වයන්න. අන්න එහෙම හැම වචනේම මුල් ලකුණු ටික ගන්න. වචන හදලා රවට්ටන කට්ටිය තමයි ඔය කතා කියන්නේ. ඒ කට්ටිය මුල් අකුරු ටික ආවම එනවනේ අකුරු 4ක වචනයක්. පින්වත්නි දැන් එයාලගේ પરම්පරා ඒ සම්මුතිය ඇතුලේ කතා කරන්නේ සිසිල්ලු ලය සීලය. ඒ ගෝල බාලයන්ගේ දේශනවල තියෙන්නේ. දැන් ඇත්තටම අහගෙන ඉන්න මිනිස්සු කියනවා ඇත්ත නේනම් ඉතින් බාහිදාරු චීරියලා කොහොමද මහපාර එක පාටම මිනිස්සුන්ව රහත් කියලා බොරුවට රවට්ට ඉඳලා ඇවිල්ලා රහත් වෙනවනේ. මහපාරේම. අරයා මිනි මර ඉඳලා අඟුලිමාල
මේ ධර්මය ඇහිච්ච ගමන් ප්‍රඥාව ඇහිලා රහත් වෙනවානේ. අපි මේ බොරුවට මාස ගණන් සිල් රැකරක පන්සල් වල මේ පොය ගෙව ඉන්නවා. තාම අපි රහත්ුන්නේ නැහනේ. ඇත්තටම මේ අරගොල්ලෝ සීලයක් නැතුවත් රහත් වෙලා අපි මෙච්චර සීල් රැකලා තාම රහත් වෙලා නැහනේ කියලා මිනිස්සුන්ට සීලෙ දැන් ඕනේ නැහැ කියන මතයකුත් හදලා අර කට්ටිය. මගෙන් කැනඩාවේදී එක මහත්තයෙක් අහනවා හාමුදුරනේ මට කට උතර නැහැ. ඉතින් අපේ යාළුවෝ දැන් ඒක පිළි අරගෙන යාළුවෝත් අපිත් එක්ක තර්ක කරනවා ඒක එක සිද්ධි කියලා. ඇත්තටම හාමුදුරනේ කොහොමද ඉතින් දැන් සන්තති ඇමති හොද්දටම බීලා දවල් 2ට විතර බුදුරජාණන් වහන්සේව හම්බුණා. එතකොට తాවකාලික රජකම හම්බෙලා යුද්ධයක් දිනපු එකේ සතුටට දවස් 7කට රජකම හම්බෙලා. මිනිහා හොද්දටම බීලා දවල් 2ට විතර බුදුරජාණන් වහන්සේට හම්බෙනවා ඇතා පිටින් යනකොට. උයනට යනවා බීලා බෙරි මතේ. ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ වෙරිකාරය දැකලා කිව්වා ආනන්ද, ඒ කියන්නේ උන්වහන්සේට සිනහවක් පහළ වුණා. ආනන්ද හඳුරු ඇහුවා ස්වාමීනි හේතුව මොකද්ද කියලා. ආනන්ද මේ වෙරි මතේ යන සන්තති තව පැය කීපකින් රහත් වෙනවා කිව්වා. දැන් හැමෝටම මේක ප්‍රශ්නයක්. හොරෙක් මංකොල්ලකාරයෙක් මිනිමරුවෙක් රහත් වෙන එක වෙනම කතාවක්. වෙරි මතේ ඩෝප් වෙලා ඉන්න මිනිහෙක් කොහොමද රහත් වෙන්නේ තව පැය කීපකින්? මිනිස්සුන්ට දැන් ඔන්න ප්‍රශ්නයක් ඇති වුණා. හැමෝම ඇහගාගෙන හිටිය මේ කතාව වරදිනවද නැද්ද කියලා. අන්තිමට උනේ මොකද්ද? අර උද්‍යානයේදී පින්වත්නි දවස් 7ම නටනටා හිටපු නිලිය මෙච්චර කාලයක් හරියට කෑමක් බීමක් නැතුව මෙයාව හැම විදියෙම සතුටු කරවලා මහන්සියට ඒ කෙල්ලට කලන්තයක් ආවා. හරියට කාලත් නැහැ නිදි වරාගෙන මේ දවස් 7ක් එක දිගට තෙහෙට්ටුවට පාට කලන්තයක් ආවා. ඒ කෙල්ල නටනටා ඉද්දිම අර කලන්තෙන් ඇදගෙන වැටුනේ ගලක් උඩට ඔළුව වැදුනේ. එහෙම්ම මෙතනමයි මැරුණා. සන්තති ඇමති දැන් මේ වෙලාවේ දවස් 7ක් Tamange ළඟ ඉඳලා හැම විදිහෙම ගැහණියක් සතුටු කරන්න ඕන විදිහවලින් සතුටු කරපු, නටලා සතුටු කරපු, ගී ගයලා සතුටු කරපු, හැම විදිහෙම සතුටු කරපු Tamange ළඟම හිටපු නිලිය මේ මැරිච්ච එක ඇස් ඉස්සරහම ලේ පෙරාගෙන ගලක්ක වැදිලා ඔළුව මැරිච්ච විදිය දකින්නකොට සන්තතිය ඇමතිගේ එක පාරටම විරි බැස්සා. හිඳුනම නෙමෙයි බැස්සා. සමහරුන්ට බයක් ආවම ඔය වෙරි ඩෝප් බහින්නේ. හොද්දටම වෙරි මතේ කුණුහරුප කියාගෙන සින්දු කියාගෙන කවුරුත් මොකක්වත් ගෙදර ඉන්න කට්ටිය මේ ඇවිල්ලා නිදාගන්න කිව්වොත් මැප්පප් ගගා බැන්න ඉන්නවා. ඊට පස්සේ එකපාරට හිතන්නකො පොලිස් කාර්යයක් එහෙම දැක්කොත් එහෙම අර ඔක්කොම කට වැහිලා ඔළුව නවාගෙන බුදු සර් අර කටත් ඉවරයි, ඒ ඩෝපුත් ඉවරයි, විරිත් ඉවරයි, වැනි හිටපු ඔක්කොම සෙල්ලම් දදා හිටපුවා පොලිස් කාර්යය දැක්ක ගමන් මෙලෝ වැනිල්ලක් නැහැ. සර් අමුතු බයත් එක්ක පොඩි බැසිල්ලක් බහිනව නේද? බෙරිවල පොඩි බය ආවම බැස්මක් බහිනවා. ෂොක් එකක් ආවමත් එහෙමයි. එක පාට දරා ගන්න බැරි දුකක් ආවමත් වෙරි බහිනවා. දැන් අර කෙල්ල මැරිච්ච කැස ඉස්සරහා දරා ගන්න බැරි දුක මෙයාට දැන් ලොකු පීඩනයක්. මෙයාට මතක් වුණා බුදුරජාණන් වහන්සේ ගියා හම්බෙන්න. බුදුරජාණන් වහන්සේ ඉතුරු වෙරිත් බහින විදියට මෙයාගේ මනස හදලා මෙයාට ධර්මයේ කියලා දෙනවා. මෙයා පින්වත්නි මේ බීලා පිස්සු නැටුවට ආත්ම ගණන් ධර්මේ පුරුදු කරපු කෙනෙක් සංසාරේ සන්තති ඇමති. අනේ මේ හවස 6යි ගානකට විතර වගේ මේ 2යි ගානට බීලා හිටපු මිනිහා හවස 6යි ගානක් විතර වෙනකොට මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ මේ ධර්මය ඇහිලා රහත් වෙනවා. ගිය ඇඳුමෙන්ම රහත් වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාට ජීවත් වෙන්න ආයුෂ නැහැ. මේ රාත්‍රියේම පිරිනිවන් පානවා. උන්වහන්සේ සන්තතිට කියන සන්තතේ මිනිස්සු හිතයි ඔබ බීගෙන හිටපු කෙනෙක් කියලා. ඔබ රහත් වුණා කියලා ලෝකයා පිළිගන්නේ. ලෝකයා අකුසල් රැස් කරගන්න පුළුවන්. ලෝකයාගෙන් ඔබට ගරහා ඇවිල්ලා ලෝකයට අකුසල් නොවෙන්න ඔබ පිරිනිවන් පාන්න කිව්ව ලෝකයට තේරෙන විදිහට.
සන්තති ආකාශයට නැගලා කපුරු පිච්චුව වගේ කිසිවක් ඉතුරු නොවෙන්න දැවිලා පිරිනිවන් පාන්නේ. සන්තති ඇමති. දැන් ඕ වගේ සිද්ධිය ඇතුලේ බව අපිට හිතා ගන්න බෑ මේ දවාලේ බීලා හිටපු මිනිහා හවස් වෙනකොට කොහොමද රහත් උනේ කියලා. ඉතින් ඒවා අරගොල්ලෝ අර උදාහරණයට අරගෙන කියනවා සීලේ වැඩක් නැහැ කියලා. උත්තරේ තමයි ඔන්න මන් දෙන්නම් ඒකට උත්තරේ. ඇයි එහෙම උනේ කියලා. එතන සීලේ ප්‍රශ්නයක් නෙමෙයි තිබ්බේ. එතන උනේ මොකද්ද? ඕගොල්ලෝ කියන්න ටීවී වැඩසටහන් වල දැකලා නැද්ද වාහන කටින් අදින වගේ මිනිස්සු? දැකලා තියෙනවද නැද්ද? දැන් එයා වාහනේ කටින් අදින්නේ පුහුණුවකින්ද නැද්ද? ඒක පුහුණුවකින්. ඒතර පින්වත්නි සමහරුන්ගේ අර මේ ඔලුවට ගහනවා කියලෙම ඔලු කැට ටිකක් එකතු කරලා ඔලු කැට ටික කුඩු වෙලා යනවා. ඔලුවට ගැහුවා ගම. එහෙම දැකලා නැද්ද? පුහුණුවකින්ද නැද්ද? පුහුණුවකින්. දැන් ඒක දැකලා නෝනා කියනවා මහත්තයාට අර බලන්න එයාගේ ඔලුවට ඔලු කැට පහක් කරගෙන ගැහුව ඔලු කැට ටික කුඩු වුණා. ඉතින් මේ මිනිහටත් තියෙන ඔලුවක් කොහෙටත් තියෙන ඒ වගේම ඔලුවන්නේ. ඔහි ඉන්න පොඩ්ඩක් බලන්න කියලා නෝනා අරගෙන ඔලු කැට පහක් තමන්ගේ මිනිහාගේ ඔලුවෙත් ගහනවා. මොකෑ වෙන්නේ? අර පුහුණු කරලා ඒකට ඇඟ හදාගෙන එහෙම දෙයක් වෙලාද අර අහිංසකයා? ඒ වගේ පින්වත්නි බාහ්‍ය දාරුචීරියලා කියන්නේ අතීත බුද්ධ ශාසනවල පුහුණුවකින් ආපු අය. ඒක මේ හැමෝටම ගලපත හැකිද? බාහ්‍ය දාරුචීරියලා අඟුලිමාලලා සන්තති ඇමතිලා ඒ චරිත ඔක්කොම අතීත ශාසනවල බොහෝ මේක වඩලා පුහුණු කරලා මේ අන්තිම මොහොතේ එකපාරට මෙතන ඇදලා දාන තැන වගේ හිටපු අය. ඒකට මේ ඕගොල්ලන්ව ගලපලා ඕගොල්ලන්ටත් එහෙම කිව්වොත් එහෙනම් ඕගොල්ලෝ සීල් රකින්න එපා. ඕගොල්ලොත් පන්සල් වල පොයවල් වලට ඔය සීල් ගන්න ඕවා කර ඉන්න එපා. ඔය බොරු වැඩ, ඔය පිස්සු වැඩ, ඔය කටින පිංකම් අනම්මනම් ඔය මිලෝ වැඩක් ඕනේ. ඕගොල්ලෝ මේ ප්‍රඥාව ඇහෙන ධර්මයේ විතරක් අහගන්න. ඕගොල්ලන්ටත් පුළුවන් බාහිදාරුචිරිය වගේ රහත් වෙන්න. කිව්වොත් එහෙම ඕගොල්ලන්ට ඕගොල්ලෝ එකපාරට අර උදාහරණ අරගෙන හිතුවොත් එහෙම ඌ හාමුදුරනේ මටත් එහෙනම් ඕනේ නැහැ සීලේ. අපිත් බාහිදාරුචිරියල වගේ මේකට ඉක්මනට ප්‍රඥාව ඇති කර ගන්න ඕනේ කිව්වොත් එහෙම හරියට අර ඔලු කැට ටික ඔලුවේ ගහගත්ත අර මෝඩ ගෑණිකේ මිනිහා වගේ. පින්වත්නි සාපේක්ෂ කරන්න බෑ කියන එකට හොඳම උදාහරණය තමයි බලන්න ආනන්ද හාමුදුරුවෝ මුළු ත්‍රිපිටකයේම ඔළුවේ තිබුණද නැද්ද? බුදුරජාණන්සේ පිරිනිවන් පාද්දී උන්වහන්සේ දේශනා කරපු සියලුම ධර්ම ආනන්ද හාමුදුරුවන්ගේ මතකෙ තිබුණද නැද්ද? එහෙම තිබිලා ආනන්ද හාමුදුරුව බලන්න බුදුරජාණන් වහන්සේ ළඟ අවුරුදු 25ක් උපස්ථාන කරලා අවුරුදු 25ක්. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවන්ව උපස්ථානයට පත් කරන වෙලාවේ ඉපදිච්ච ළමෙක් ඉන්නවනම් බුදුරජාණන්සේ පිරිනිවන් පානකොට ඒ ළමයාට අවුරුදු 25ක් කසාද බඳින වයසේ. එච්චර කාලයක ඉඳලත් අවුරුදු 25ක් තිස්සෙත් ආනන්ද හාමුදුරන්ට ත්‍රිපිටකයේ මුළුවේ තිබිලත් රහත් වෙන්න බැරි වුණා. බාහිදාරුචීරිය මෙලෝ ධර්මයක් වල වෙනත අර මහා පාරක පාට ධර්මය හිච්ච ගමම රහත් වෙනවා. ආනන්ද හාමුදුරන්ට අච්චර ත්‍රිපිටකයේ ඔළුවේ තිබිලත් මාස 3ක් පිරිනිවන් පාලා ඉවර වෙලත් කොච්චර මහන්සි වුණාද බලන්නකො රහත් වෙන්න. සක්මන් කර කර අර මාස 3ක් ජීවිච්ච තැන සංගායනාව සිද්ධ වෙන දවසේ මතක ඇති ඔබට. සක්මන් කර රාත්‍රියේ කොච්චර මහන්සි වුණාද රහත් වෙන්න. බාහිදාරුචිරිය එච්චර මහන්සි වුණාද? දැන් තේරෙනවද එක එක්කෙනාගේ පුහුණුව සසරේ වෙනස් කියලා? ආනන්ද ස්වාමීන් වහන්සේ එක විදිහක්, බාහිදාරුචිරිය එක විදිහක්. ඒතර බාහිදාරුචිරිය වගේ එක සැරේටම මේ ප්‍රඥාව පහළ වෙන ආනන්ද හාමුදුරුවන්ටවත් බැරි නම් ඕගොල්ලන්ට පුළුවන් ද පින්වත්නි? මේකෙන් කියන්නේ රවට්ටයි ඔය ඇත්තන්ව බොරු කියලා වචන හදලා එක විදිහට ඒ වගේ අයත් වර්තමානයේ ඕන තරම් ඉන්නවා. හැබැයි මම ඔබට මෙතනදී අවසානයේ මතක් කරන්නේ මේකයි. එහෙම වචන හදලා රවට්ටන කට්ටියට සමහර වෙලාවට රහතුන් කියලා සංඥා හදාගෙන දෘෂ්ටි හදාගෙන සමහරු හරි පැහැදීමෙන් නිරුක්ති තියනවා කියලා පැහැදීමෙන් අර වචන හදපු අය. ඒගොල්ලෝ කියන මේ අපි දන්නේ නැති හිතපු නැති වචන වලට අලුත් අර්ථ දෙනවා.
අලුතෙන් අර්ථයක් දෙනවලු. කර්මස්ථාන කියන්නේ සංස්කෘත වචනයක්. ඔන්න කර්මස්ථාන කියන වචනේට කියනවා කර්ම අස්ථානගත කරන නිසාලු. ලස්සනයි ඉතින් හදනකොට වචන. විකාල භෝජනයේට කියනවා මොකක්ද කාම කතා වෙන කතාවක් ගැන කියනවා. කෑම ගැන එකක් නෙමෙයි කියලා. එහෙම ගත්තොත් එහෙම කැම්පස් යන ළමයිනුත් නිරුක්ති පටිසම්භිදා තියෙන රහතුන් වෙන්න ඕන. මොකද කැම්පස් යන කොල්ලොත් ඔයගේ හොඳ කතා හදනවනේ. වචන අරගෙන මා මේ බාල සමාගම කියන මාමට වදින ගාතාවලු. කැම්පස් යන කොල්ලෝ කියන. ඉතින් එහෙනම් ඒගොල්ලොත් නිරුක්ති තියෙන රහතුන් වෙන්න ඕනේ. ඒ අර පානුදරාවාදීති ඒ පානුදරාවාදී හරි ඒක වාද පහ එකක මට මතක විදිහට මේ අර කතෝලිකය අහනවා දැන් ඔය බුදුහාඳුරන්ට ඔච්චර තුන් කාලේ දකින්න පුළුවන් නම් අතීතේ දකිත හැකි නම් වර්තමානයේ අනාගත ඔක්කොම පේනවා නම් ජේසුස් වහන්සේව දැක්කද කියලා අහනකොට ඒ නායක හාමුදුරුවෝ කියනවා ඇයි නැත්තේ දේශනාවල තියෙනවා ඒක කොහෙද කියලා. ඇයි මේ චත්තමානෝක කියලා දරුවෙකුට බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා කියලා. නායකහරු කියනවා මේ යෝවද තම්පව රෝමනු ජේසු කියලා තියෙනවලු රෝමේ ජේසු ගැන කියලා. ඉතින් එහෙම බැලුවොත් උන්වහන්සේත් එහෙනම් පටිසම්භිදා ලැබපු රහතෙක් වෙනවනේ. වචන හදන්න ඕන කෙනෙක්ට පුළුවන්. මගේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ අවිස්සාවෙල්ල පැත්තේ ඉඩම් කෑල්ලක් කරගෙන මට දවසක් කියනවා මම මෙහෙම ඉඩමක් ගත්තා කිව්වා ෂෝක් ඇලක් ළඟ තියෙනවා ඒකෝ. මම එතකොට ඇහුවා ඉතින් හාමුදුරනේ එහෙනම් ආරණ්‍යයක් හදන්න පුළුවන් නේද කියලා. ආරණ්‍ය හදලා ආදායමක්වත් හම්බ වෙනවා කිව්වා. නැසි කියනවා මං තේවත්තක් දාන්නලු ඒක හිතන් ඉන්නේ. මම ඉතින් තේ වතු හදලා ඔබ වහන්සේ බිස්නස් කරන්නේ ඒව පැවිද්දට ගැලපෙන්නේ නැහැ නේ හාමුදුරනේ කියනකොට කියනවා එයි නෝ සූත්‍ර වල තියෙන මේ මගේ නායක හාමුදුරනේ මේ හොඳේ මම ගමේ පන්සලේ නායක හාමුදුර සූත්‍ර වල තියෙනවලු මම මොකක් ඒක හොයද කියනකොට ඇයි ඔය තියෙන්නේ අමතර වියදම් පියව ගන්න තේවවන්න කියලා කොහෙද කියලා කියනවා තේපත්ති පත්තා අමතන් විගය කියන්නේ තේපාත්ති වල අමතර වියදම් පියව ගන්නවලු. පින්වත්නි පාලි වචනේට ගැලපෙන්න සිංහල අර්ථ දෙන්න එහෙම පුළුවන් නම් ඕන කෙනෙක්ට අර කට්ටියත් කියාවි නිවනට අලුත් ඔහොම අර්ථකත පටිච්ච සමුප්පාදයට දැන් ඒ වචන හදලා රවට්ටන කට්ටිය කියපුව පටිච්චසමුප්පාදයට කියනවා පටි කියන්නේ බඳිනවලු ඉච්ඡ කියන්නේ ආසාවලු සම උප්පාද පටි ඉච්ඡ සමුප්පාද කියලා. ඉතින් එතනදී දැන් ඉච්ඡ කියන එක වචනේ ගත්තා පාලි පැත්තෙන් පටි කියන එක බඳිනවා කියලා අරගත්තේ බැඳීම කියලා අපි සිංහලෙන් කියන්නේ ඉනේ බඳින පටි කියලා අන්නේ අර්ථයෙන් පටි අරගෙන ඒතර සිංහලයි පාලි ඔක්කොම එකතු කරගෙන මේ වචන වලට අර්ථ දෙනවා. මිනිස්සු හම්බී නොයසෝ විරු සැඟවුණු දහමක් අතයි ඇහුවේ. මේ මතුවෙච්ච හැංගිච්ච ධර්මේ මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන පින්වත්නි පහදින්න ඕන කෙනාට අපහැදුනත් නිරේ යනවා අපහදින්න ඕන කෙනාට පැහැදුනත් නිරේ යනවා. ඒකයි තියෙන භයානකම. ඒතකොට දැන් අර වගේ වචන හද දැන් අර හදන එක නිර්මාණාත්මක දක්ෂකමක්ද ශ්‍රද්ධාව නැති මෝඩකමක්ද? ශ්‍රද්ධාවක් නැති මෝඩකමනේ. ඉතින් ඒ ශ්‍රද්ධාවක් නැති මෝඩකම තුලත් පින්වත්නි වර්තමානයේ වචන බෙදලා හදලා විකෘති කරනකොට මම නම් කල්පනා කරන්නේ මේ අය කවදා හරි දවසක නිවන් දකින්නේ. කවදා හරි දවසක. දැන් ඔහොම හිටියොත් නිරේ යනවා. ඒක ස්ථිරයි. හැබැයි කොබලන ඕගොල්ලෝ දන්නේ මේ වචන හදලා රවට්ටන කට්ටිය ළඟට යන දන්න කියන අය ඉන්නවනම් අතොසන් බලන්න. යාළුවෝ එහෙම ඉන්නවනම්. දන්න කියන අය මං කියන ඕගොල්ලෝ යනව නෙමෙයි. දන්න කියන අය ඉන්නවද කවුරුත්? එහෙම ඉන්නවනම් පින්වත්නි ඒ අයට බනින්න එපා. දොස් කියන්න එපා. මොකද ඒ හැමෝම හොයන්නේ නිවනද නැද්ද? ඒ තැනට යන අය හොයන්නේත් නිවන.
ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන දෘෂ්ටියයි සංඥාවයි තමයි ඒක. ඒගොල්ලන්ට හිතනවා මේ අර්ථ දුන්නේ රහතෙක්. ඒගොල්ලන්ගේ සංඥාව, ඒගොල්ලන්ගේ දෘෂ්ටිය. ඕගොල්ලෝ ඒක වාද කරගන්න එපා. ඕගොල්ලෝ අනුකම්පා කරන්න. මේ අයත් නිවනනේ හොයන්නේ. කවදා හරි දවසක මේගොල්ලන්ට නිවන ලැබේවා කියලා අනුකම්පා කරන්න. මොකද මම බැලුවේ බාහිදාරු චීරියත් රවට්ට හිටියන රහතෙක් කියලා මිනිස්සුන්ව දරකෝටු ඇඳගෙන. අන්තිමට රහතන් වහන්සේ නමක් විදියට බොරුවට රවට්ට ඉඳලා මිනිස්සුන්ව රහතුන්ට ලැබෙන දානේ ගත්තා. ඒ කියන්නේ හොරකමක්. රහතුන්ට ලැබෙන සත්කාර සම්පාන රහතෙක් නොවි බොරු කියලා ගත්තා. එහෙම බොරු කරපුගෙන අන්තිමට රහත් උනානේ. ඉතින් ඒ වගේ කවුද දන්නේ අදටත් රහතෙක් විදියට හිතාමතා බොරු කරන කෙනෙක් වුණත් පස්සේ කාලෙක වැරද්ද පිළි අරගෙන ඇත්තටම ධර්මයේ දකින්නත් බැරිකම නෑ. නිසා කාටවත් බයින්න එපා. දුස්සීලය අධර්මවාදී ඕන කෙනෙකුට බයින්න එපා. අපි අධර්මෙ පෙන්නනවා. දැන් මම මේ අධර්මෙ පෙන්නුවේ. අධර්මෙ පෙන්වීම එකක්, බයිනවා කියන එක වෙනම එකක්. බනින්නේ द्वේෂයෙන්. හැබැයි මේ අධර්මෙ පෙන්වන්නේ द्वේෂයෙන් නෙමෙයි අනුකම්පාවෙන්. අධර්මයේ පෙන්වන්නේ ධර්මයට අධර්මයෙන් ගලවලා ගන්න මිසක් බනින්න නෙමෙයි. ඒ නිසා පින්වත්නි වර්තමානයේ රහතුන් කියලා බොරුවට රවට්ටන අය නැතුව නෙමෙයි ඉන්නෝ. එවැනි කෙනෙකුටවත් බනින්න එපා. දුසීල කෙනෙකුට බනින්නත් එපා. ඒ වගේ සංඥා හදාගත්තොත් ඔය ඇත්ත ඔළුවේ අන්තිමට අපිම දන්නේ අපි යනවා කොහෙද? අපිම දන්නේ නැතුව අපි නිරය යනවා. දැන් අර එක හාමුදුරුවෝ කීප නම රහත් වුණා කියලා හිතාගෙන බොරුවට බුදුරජාණන් වහන්සේට රහත් බව පෙන්වන්න හිතාගෙන එනවා. එනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මේ උන්වහන්සේලා ආවට රහත් නැහැ. දැන් මේ බුදුරජාණන් වහන්සේට කියන්න හිතාගෙන ආවේ ස්වාමීනි අපි රහත් වුණා කියලා. ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කිව්වා ආනන්ද තව ටිකකින් උන්වහන්සේලා ටිකක් එයි මේ ජේතවනයේට ඇතුල් වෙන්න කලින් ඒ උන්වහන්සේලාට ගිහිල්ලා කියන්න මම කිව්වා කියලා ටිකක් සොහොනට ගිහිල්ලා භාවනා කරලා එන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ හරවල යවුව බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා. සොහොනට යනකොට සොහොන කාන්තාවකගේ මිනිහක් ගෙනත් දාලා අලුතෙන් ඔය සොහොන් වලට නරි නොඑක් සත්තු ඇවිල්ලා මිනි කනවනේ. ඉතින් අර අලුතෙන් ගෙනත් දාපු මිනිහ රෙද්ද ඇදිලා මේ ශරීරය හොඳට පේනවා. කැලේ ඉන්නකොට ඉතින් ඕවාම් පේන්නේ නැති හින්දා කැලේ ඉන්නකොට රාගය යටපත් වෙලා හිතන් හිටියේ රහත් වෙලා කියලා. එකපාරටම සෝහනේදී අරග දකින්නකොටම මේ හාමුදුරුවෝගේ රහත් බව ආව එළියට. ඊට පස්සේ මේ හාමුදුරුවෝ මොකද වුනේ තේරුම් ගත්තා ආනේ අපි හිතන් හිටියේ අපි රහත් කියලා දැන්නේ මේ බුදුරජාණන් වහන්සේ ඒක තමයි මේ සොහොනට අපිට එන්න කියලා තියෙන්නේ කියලා. ඒ සොහොනේම ඉඳලා පින්වත්නි අර අසුබ නිමිති හදාගෙන සංඥා හදාගෙන ඒ සොහොනේම රහත් වෙනවා. බලන්න රහත් වෙන්න පින තියන අයත් ඒතර රහත් වෙන්නේ නැතුවම බොරුවට රැවටිච්ච අවස්ථා තියෙනවනේ. එහෙම වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ වගේ වෙච්ච අයගෙන් ධර්මය ඇහිලා හැබැයි ඒ ධර්මය අහපු අය රහත් වෙච්ච අවස්ථාවක් නැතුව නෙමෙයි. ලංකාවේ හිටිය එහෙම හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු රහත් වෙලා කියලා හිතාගෙන හිටියා. ගෝල හාමුදුරුවරුත් ගොඩක් හිටියා. එක ගෝල හාමුදුරු කෙනෙක් දැක්කා. ගෝල හාමුදුරු රහත් හොඳට ඉරිදිත් තිබ්බා. මගේ ලොකු ස්වාමීන් වහන්සේ රහත් නැතුව බොරුවට රැවටිලා ඉන්නේ කියලා තේරුණා. පස්සේ ගෝල හාමුදුරු අනුකම්පාවට මොකද කරේ? ඇත්වේශයක් මවාගෙන මහා හස්තියෙක් වගේ පස් පෙරලගෙන කුලප්පු වෙලා වගේ ආවා ලොකු ස්වාමීන් වහන්සේගේ ඉස්සරහට දවසක්. හිතන්නකො මහා ඇතෙක් කුලප්පු වෙලා එකපාරට පස් වීසි කරගෙන එනකොට කඩාගෙන ඈත ඉඳලා මේ ගුරු ස්වාමීන් වහන්සේ දැන් මේ රහතෙක් විදියට සමාජයට පෙනී හිටපු හාමුදුරුවෝ අරක දැකලා දුවන්න ගත්තා. සිවුරත් දැන් දිව්වා. දුවනකොටම ඇත්වේසේ මවන් ඉන්නේ ඉරිදියෙන් හිටපු ගෝල ස්වාමීන් වහන්සේ ඇත්වේසේ අයින් කරලා කිව්වා ස්වාමීනි නවතින්න. මේ මම කිව්වා. ලැජ්ජ හිතුණ ලොකු ස්වාමීන් වහන්සේට. ගෝල හාමුදුරුවෝ ඔබ වහන්සේ බය වුණා නේද? ස්වාමීනි මං කාටවත් නොතේරෙන්න නොදැනෙන්න මේ වැඩේ කළේ ඔබ වහන්සේට දැනෙන්න අඟවන්න ඔබ වහන්සේ තාම රහත් නැති බව. ගුරු ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඔක්කොම අතහැරලා ගිහිල්ලා පින්වත්නි කැලේක දැන් මෙච්චර කල් රැවටිලා තිබුණේ කියලා තේරුණා. ඇත්තටම නිවන් දකින්න ඕනේ කියලා හිතාගෙන රහත් වෙන්න මහන්සි ගත්තා. පුදුමයි.
තමන්ගෙන් ධර්මය අහපු හාමුදුරුවරු දැන් රහත් වෙලා ගෝල හාමුදුරුවරු. හැබැයි ගුරු ස්වාමීන් වහන්සේ තාම කෙලෙස් සහිතයි. උන්වහන්සේ මහන්සි ගන්නවා රහත් වෙන්න බැරි වුණා, භාවනා කරනවා මාර්ගඵල ලැබුණේ නැහැ. පස්සේ මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරා මං සැතපෙන එකත් නවත්තනවා. ඇඳ හැරෙව්ව කෙලින් අතට. කෙලින් කරවලා ඇඳ බිත්තිය මුල්ලකට තිබ්බා. තීරණයක් ගත්තා. රහත් වෙනකන් මම මේ ඇඳ ආයි පෙරලන්නේ. රහත් වෙනකන් මං ඒ ඉරියව්වෙන් සැතපෙන්නේ නැහැ. නිදිමතක් ආවොත් එහෙම වාඩි වෙලාම බිත්තියට චුට්ටක් හේතු වෙලා නිදිය ගත්ත පොඩි වෙලාව. සම්පූර්ණ නිදින ඉරියව්ව අතෑරියා. එහෙම වීරිය කරලා තමයි රහත් උනේ මේ ලංකාවේ. ඒතර පින්වත්නි පේනවා රහත් නොවේ හිටපු පෘතජ්ජනව හිටපු ඒ හාමුදුරුවන්ගෙන් ධර්මය අහලා රහත් වෙලා ගෝලයෝ අරහාමුදුරුව අදිමාන්නක හිටියා බොරුවට රහත් වෙලා කියලා. දැන් අර වචන හදලා රවට්ටන කට්ටිය කියනවා මාර්ගඵල ලැබලා නැති අයගෙන් බණ කොහොම රහත් වෙන්නේ නැල්ලු. දැන් ඔය පේනවනේ අගේට රහත් වෙලා තියෙන මෙලෝ මාර්ගඵලයක් නැති තැනක. එහෙම සිද්ධි තියෙන ඕන තරම්. ඔබ සමාජය තුල මම අද මේ මතක් කරන්නේ සංඥා හදාගන්න එපා මනසට. ඒ සංඥා වලින් දෘෂ්ටි හදාගන්න එපා. එක එක්කෙනා සම්බන්ධව ද්වේෂ සහගතව දුස්සීලයා මෙහෙමයි කියලා විවේචනය කරන්න. මම ඔය අධර්ම කරුණු ටික පෙන්වෙත් දෘෂ්ටියක් පිණිස නෙමෙයි ඔයගලන්ට. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින්වත්නි රත්තරණුයි ඉමිටේෂනුයි දෙකක් තියෙනවා අනාගතේ. ඉමිටේෂන් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා සද්ධම පතිරූපක කියන සූත්‍රය. උන්වහන්සේ පෙන්නනවා මහණෙනි අනාගතේ රත්තරන් වගේ ව්‍යාජ ඒවා එනවායි කියලා. ඒ කියන්නේ බුද්ධ කාලේ ඉමිටේෂන් තිබිලා නැහැ. පස් අනාගතේ එනවායි කියනවා. ඒ වගේ ධර්මයේ නාමයෙන් අධර්මයක් එනවායි කිව්වා. උන්වහන්සේ පෙන්වන ධර්මවාදියට ධර්මෙත් ධර්ම විදිහට පෙන්වන අධර්මෙත් අධර්ම විදිහට පෙන්වන්නේ. ඇයි පින්වත්නි ඉමිටේෂන් ගැන නොදන්න මිනිසෙක් හිටියොත් එහෙම ඒ මිනිසයා රත්තරන් කියලා ඉමිටේෂන් වලටත් අහු වෙනවද නැද්ද? ඒ නිසා දෙකම පෙන්වන්න ඕනේ. මේ කලේ ඒ වැඩේ. ධර්මය අධර්මය පෙන්වලා දෙන එක. හැබැයි මම ඔබට මේ ටික පෙන්වලා කියන්නේ අධර්මවාදියට උනත් බනින්න එපා. යම් දවසක අධර්මවාදියක් ධර්මය අවබෝධ කරන දවසක් එන්න බැරි නෑ. බාහිදාරු චීරියලත් රවට්ට ඉඳලා රහත් වුණා වගේ මං කියන්නේ අධර්මවාදීන් උනත් දවසක ඇත්තරම ධර්මය දකින්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙක් ගැන දෘෂ්ටි හදාගන්න එපා, සංඥා හදාගන්න එපා ද්වේෂ සහගතව. තමන්ගේ gedara වුණා. දැන් තමන්ගේ gedara සමහර වෙලාවට එක්ක නෝන බනහන්න එනවා. මහත්ය සමහර වෙලාවට මොකද වෙන්නේ? මහත්ය ඉන්නව බැන. අන්තිමට දවසක නෝනටත් කලින් මහත්ය රහත් වෙන දවසක් එන්න බැරිද? පුළුවන්. දැන් ඔබ හිතන්න නන්දහාමුදුරුවෝ අර ජනපද කල්යාණී හින්ද පිස්සු ඇහැදිලා වගේ මේකප් කරලා ලස්සනට සිවුරු පොරෝගෙන මේකප් කරලා තියෙනවා. අඳුන් ගෑවා කියලා කියනවා මෝනේ ඇහි බැමි හදාගෙන හැමදාම අරයා ඉන්න පැත්තට යනවලු පින්න පාතේ. දැන් එහෙම මේ සිවුරු ඇරලා යනවම කියන මානසිකත්වයෙන් අර වගේ විකාර කර හිටපු හාමුදුරුවෝ අන්තිමට දෙවියන් අතරට බුදුරජාණන්සේ එක්කන් ගියානේ ඉරිදි බලෙන්. බුදුරජාණන්සේ ඉරිදි බලෙන් ඒ එක්කන් ගියාට පස්සේ එතනත් පුදුම අසංවරයක්. අර දිව්‍යාංගනාව දැක්කට පස්සේ එහෙ බලනවා මෙහෙ බලනවා එබෙනවා අර දිව්‍යාංගනාවන්ගේ අස්වල් වල කියන්නේ එහා පැත්තෙන් හැරිච්ච කෙනායි කකුල් මේ පැත්තේ කෙනා දිහා බලනවා එබෙනවා හාමුදුරුගෙනකට ගැලපෙන විදිහට මෙතන හිටියේ. ලස්සනයි නේද? මෙයා ලස්සනයි නේද බල ඉන්නවා. පිස්සු හැදලා වගේ. බුදුරජාණන් වහන්සේ දැන් හිතන්නකෝ එක මාලිගාවේ එකම තාත්තගේ පුතාලා දෙන්න. සුද්ධෝදන රජතුමාගෙන් පුතාලා දෙන්නනේ. අයියයි මල්ලිනේ. අම්මලා දෙන්න විතරයි වෙනස්. මේ නංගිගේ පුතයි අක්කගේ පුතයි. නේ? එකම මාලිගාවේ එක තාත්තගේ පුතාලා දෙන්න. අයියා මල්ලිකමට වගේ කියලා තමයි නන්දහාමුදුරුවෝ හිතුවේ මේ වෙලාවේ බුදුරජාණන්සේගේ සාකච්ඡාව. මොකද බුදුරජාණන්සේ හව නන්ද ආසද කියලා ඇහුවා. ආසද කියලා අහනකොට නිකන් අර අයියා මල්ලිගෙන් ඇහුවා වගේ දැනෙන්නේ නැති නන්දහාමුදුරුවන්ට.
නන්ද හාමුදුරන්ට ඒ වෙලාවේ එච්චරට අසංවරයක් තිබ්බේ. ෂෝක් කියලා කියෙන්නේ නැති. නන්දට දෙන්නද කෙනෙක් කියලා අහනකොට අයියලා මල්ලිලට සපෝට් එකට වගේ අහන විදියට හිතෙන්න ඇති. මං කියන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම හෙව නෙමෙයි. අරයට එහෙම හිතෙන්න ඇති. දෙන්නද එක්කෙනෙක් කෙනකොට අනේ හා කියන්නේ නැති. නන්ද එක්කෙනෙක් නෙමෙයි මේ ඉන්න 500ම දෙන්න. හැබැයි මං කෙනෙක් කරන්න ඕනේ කියලා. හිමීට කතා වෙන්නේ නැත්තේ සාකච්ඡාව. හා ඕන එකක් කරන්න කියන්නේ නැති. නන්ද ඉස්සෙල්ලම කරන්න ඕනේ අර අරයව අතාරින්න ඕනේ. කාවද කියලා. අර වාගේ ජනපද කල්යාණියෝ කිව්වා. ආපෝ ඒ ආව මම දැනුත් අතහැරලා කිව්වා ඉන්නේ මට ඒ කියෝ පේන්නේ අර අලුතෙන් පුච්චලා දාපු හේනක අලු ගාගෙන දුවන නාකි වැඳිරියෙක් වගේ කිව්වා. මේ ඩිංගට බලන්නකො මේ හඳුරු ඒ කිව අතහැරලා තියෙන අතහැරිලා දැකලා තියෙන සංඥාව. දැන් දැකලා තියෙන්නේ මේ වගේ කියලා මේ ඈතක ගලපගෙන. හැබැයි ලංකාවේ කියන්නේ මේ සාමාන්‍ය ලෝකෙ මිනිස්සු කියයි අර එහෙම හිටියොත් අවංක ආදරය කියලා. දැන් දැකනේ අවංක ආදරයට වෙච්ච දේ අර දැකපු ගමන් සාපේක්ෂව. ඊට පස්සේ කිව්වා හරි නන්ද දැන් එහෙනම් අතෑරියා නම් මං ඊටු ටික ගියාම කියන්නම් කිව්වා කරන්න ඕන ටික සතිපට්ඨාන වඩන හැටි පෙන්නවා. හිටියේ එතන කායයකද මම කතා කරන්න කියලාවත් තේරුම් ගන්න සංවරයක් නැතුව. මම මේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ. උන්වහන්සේක මෙහෙම කතා කරන එක හරි නෑ කියලා හිතන්න තරම්වත් සංවරයක් තිබුණේ නෑ. එච්චරට අසංවරයි. ඔබ හිතන්න පින්වත්නි ගැහැණියකට පෙම් කරන භික්ෂුවකගේ හිතට ගැහැණු දෙන්නම් කියලා පොරොන්දු වෙලා দমনය කරන්න තරම් බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා කියන මොන අසංවරයක්ද කියලා හිතන්නකෝ. හැබැයි උන්වහන්සේට විහිළු කර කර කට්ටිය හිටියා. විහිළු කර කර හිටපු හාමුදුරුවරු සමහර හාමුදුරුවරු පෘතජ්ජනෝම අපවත් වෙද්දී සිල්වත්ව හිටිය විහිළු කරපු හාමුදුරුවරු පෘතජ්ජනෝම අපවත් වෙද්දී අර විකාර කරපු නන්ද හාමුදුරුවෝ සංවරකමින් ගෞතම බුද්ධ ශාසනයේ අග්‍රම භික්ෂුව වෙලා පිරිනිවන් පෑවා. බලන්නකෝ වෙනස. සිල් රැක රැක විහිළු කරපු අය මාර්ගඵල නැතුව අපවත් වෙන පිරිස ඉද්දී විකාර කරපු කෙනෙක් රහත් වෙනවා. කිසි කෙනෙක් අපිට හොයන්න බෑ. කිසි කෙනෙකුව මයින්ඩ් එපා. කිසි කෙනෙක් ගැන සංඥා හදාගන්නත් එපා. තමන්ගේ මහත්ය gedara විකාර කරන් හිටියත් පින්වත්නි සමහරලට බොනව වෙන්න පුළුවන් මේ වෙනකොට ඔයගලන්ගේ මහත්ය. ඔබ හොඳට සිල් රකින්න වෙන්න පුළුවන්. හැබැයි සමහරට ඔබට කලින් මහත්ය නිවන් දකින්න දවසක් එන්න බැරි නෑ. එහෙම විය හැකියි. අනිත් පැත්තත් එහෙමයි. අර මේ විශාක කියලා සිටුවරේකුයි ධම්මදින්න කියලා එයාගේ නෝනයි දෙන්න හිටියා. විශාක දවසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අනාගාමී වෙලා එනවා මාලිගාවට. දෙන්න හරි ආදරෙන් හිටියේ. විශාක අනාගාමී වෙලා මාලිගාවට ආවට පස්සේ වෙනද වගේ ධම්මදින්න ආදරේ බලාපොරොත්තු වුණ ආදරේ දෙන පාටක් නැහැ. විශාක වෙනද වගේ ඇඟේ එල්ලෙන්නේ නැහැ, ළඟට එන්නේ නැහැ. හාදු දෙන්නේ මෙලෝ දෙයක් නෑ කෑම කවන්නේ මුකුත් නෑ. ධම්මදින්න ඇහුවා ඇයි ඔය වෙනස් මගේ අතින් මොකද වැරද්දක් වුණාද කියලා ඇහුවා. අනේ නෑ කිව්වා මම කාමරාගේ දුරු කරලා තියෙන්නේ දැන් අනාගාමී වෙලා කිව්වා. ඒ නිසා ඔයාට ආදරය කර කර දැන් මගේ ජීවිතේ ගෙවෙන එකක් නෑ. ඔයා එක්කෝ කැමති නම් අම්මලා ළඟට යන්න. එහෙම නැත්නම් ඔයා කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මං බන්දලා දෙන්නම් එයාට. මට මාත් එක්ක ඔයාට කාමයෙන් ජීවිතය ගෙවන්න බැරි වෙයි කිව්වා. දැන් ආවේ විශාක හිතුවේ මං අනාගාමී වෙලා මෙයා තාම පෘතජ්ජනයි එක්ක මෙයාව කාට හරි බන්දලා දෙනවා එහෙම හිතුවේ. අන්තිමට අරයා මොකද කරේ ධම්මදින්න කිව්වා. ඔයා අනාගාමී වුණා වා ධර්මයට ආවා. ඒතරයි මම ධර්මයට එන එක හොඳ නැද්ද? මට බෑ මටත් එන්න ඕනේ කිව්වා. එහෙම ඒ පවුලේ ප්‍රශ්න විසඳුනේ හොඳ වෙලාවට වෙන පැත්තකට යන්නේ නැතුව. ධම්මදිනකව මට මහාන වෙන්න ඕනේ. මහාන වුණා. මහාන වුණාට පස්සේ දවසක් දෙන්න එකතු වෙලා සාකච්ඡාවක් යනවා නෝනයි මහත්තයයි මේ හිටපු නෝනත් එක්ක විශාක සිටුවරේ චූල වේදල්ල කියන සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. විශාක අන්තිමට සෝවාන් මට්ටමේ ප්‍රශ්න අහුව හොඳට උත්තර දුන්නා. ධම්මදින්න භික්ෂුණිය.
සකදාගාමී මට්ටමේ ප්‍රශ්න ඇහුවා හොඳට උත්තර දුන්නා. අනාගාමී මට්ටමේ ප්‍රශ්න ඇහුවා ඒත් හොඳට උත්තර දුන්නා. ඉතින් විශාකට බෑ ඊට එහා යන්න. විශාක අනාගාමීනේ. විශාකට තේරුණා අනිවාර්යෙන් එක්ක අනාගාමී නැත්තම් ඊට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. විශාක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවම කිව්වා දැන් ධම්ම දෙන්නා රහත් මෙහෙණියක්. මගෙන් ওই ප්‍රශ්න ඇහුවනම් මන් දෙන්නෙත් ওই උත්තර ටිකම තමයි කිව්වා. බලන්නකො එතකොට ගෙදර ඉන්න මහත්තයා කලින්ම මොකෝ වෙලා තියෙන්නේ? කලින්ම අනාගාමී වුණා. පෘතජ්ජනව හිටපු නෝනා අන්තිමට තමන්ටත් කලින්ම අරහත්ත්වයටපත් වෙලා. කැපිලා පෙනිලා වැඩ කරන අය පිටිපස්ස සමහරලාට හිම දේවල් වෙන්න පුළුවන්. අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේගේ අග්‍රම දායකයා. හැම තිස්සෙම ධර්මය අහහ සෝවාන් වෙලා හිටපු කෙනා. අර චූල සුභද්‍රා දුව මේ තමන්ගේම දුව මැරෙන වෙලාවේ කියනවා මල්ලි කලබල වෙන්න එපා කිව්වා. මැරෙන වෙලාවේ දුව මල්ලි කියලා කතා කරද්දි තාත්තට බුදුම දුකයි. තාත්තා කල්පනා කරා මම මෙච්චර ජේතවනාරාම හදලා ධර්මයේ මිනිසුන්ට අහන්න ඉඩ සලස්සලා ඔක්කොම කරලා මිනිස්සු වෙනුවෙන් මෙච්චර ධර්මයේ වෙදද්දි අනේ මගේ දුව මැරුණේ සිහිවිකල් වෙලානේ කියලා ගිහිලා බුදුරජාණන් වහන්සේට කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුවා සිටුතුමනි ඔබ කොහොමද දුව සිහිවිකල් වෙලා මැරුණා කියන්නේ? අනේ ස්වාමීනි මැරෙන වෙලාවේ කීප වතාවක්ම කතා කරේ මට මල්ලි කියලා කිව්වා. තාත්තා කියලාවත් අඳුරගත්තේ නැහැ කෙල්ල සිහිවිකල් වෙලා මැරුණේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ සිටුතුමනි නෑ හොඳ සිහියෙන් කිව්වා ඔබ සෝතාපන්නයි නමුත් ඇය අනාගාමී. ඒ නිසයි කිව්වා ඔබට ආර්ය ධර්මයේ තුල ඔබට වඩා වැඩි හිටි නිසා ඒ ඔබට අක්කා කෙනෙක් විදියට කතා කරේ. ඔබට දැනෙන්න පණිවිඩය දෙන්න. බලන්නකො තාත්තා දන්නේ නැහැ ගෙදර ඉන්න දුව අනාගාමීත් වෙලා. තාත්තා දන්නේ මැරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනකන් දන්නේ දුව අනාගාමී වෙලා කියලා. ඉතින් ඔහොම නොකියාම වුණා නම් කියන්න බුදුරජාණන් වහන්සේත් හිටියේ නැත්තම් සමහරට තාත්තා දන්නේම නැතුව අනාගාමී වෙලා දුව මැරෙනවා. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි තමන් පන්සලත් එක්ක හිටියට ගෙදර ඉන්න කෙනා පහත් කරන්න යන සංඥා හදා ගන්නත් එපා. මිනිස්සු හැමතිස්සෙම මගේ මිනිහා බේබද්දා මගේ මිනිහා මෙහෙමයි ඕවගේ සංඥාත් එක්ක තමයි දෘෂ්ටිත් එක්ක තමයි මේ ඔක්කොම කලහ විවාද ප්‍රශ්න. එක එක්කෙනා ගැන ගැටෙන සංඥා සියල්ල ඔබ අතහරින්න. ඔබ හැමතිස්සෙම දකින්න මේ අය දවසක දහම දකි. ওই ජපානයේ මිනිස්සු එකිනෙකාට පුදුම ගරු කරනවා. හැමෝටම ඔළුව පහත් කරලා හරි ආචාරශීලීව සලකනවා. බලනකොට හේතුව අතීතයේ ඒ මිනිස්සු පුරුදු වෙලා තියෙන මහායාන දහමට අනුව හැමෝම බෝධිසත්වවරු හැටියට පිළිගන්නේ. හැම කෙනාම කවදා හරි බුදු වෙනවා කියලා ඒගොල්ලන්ගේ ඒ දෘෂ්ටියට තියෙන්නේ. නමුත් ඒ දෘෂ්ටියෙන් කරගත්ත වාසිය තමයි සියලු දෙනා කවදා හෝ බුදු වේවි කියන හැඟීම මත ගෞරවයෙන් සලකන්න ගත්තා. ඒ නිසා හැම කෙනාටම හිස පහත් කරනවා ගරු කරනවා. පාර පයින්නකොට මේ කහයිරේ පාර පනිද්දී දැන් අපේ මිනිස්සු කහයිරවල වලින් පාර පයින්නකොට අපි දැකලා තිනවා මේක අපේ ඉරනේ කියාගත්ත මානසිකත්වයෙන් හරි ගෙම්බරකින් හිමින් පයින්නවා. අර පාර කහයිර ළඟට එනකම් වේගෙන් ආවුන්ද කහයිරේ ටික හිමීට යනවා. වාහනවල මිනිස්සුන්ට නිකන් හිටපන් තව ටිකක් මේක අපේ පාර. මේ අපේ ඉර කියන්නේ නැහැ වගේ ඉන්නවා. පින්වත්නි ජපානයේ කහයිරකින් පාර පයින්නකොට මිනිස්සු පාරේ මැදක් යනකොට මෙහෙම හිස පාත් කරගෙන පාත් කරලා හිස ඔසව ගන්නවා. මෙහෙම ඔළුව පොඩ්ඩක් පාත් කරලා අරගෙන යනවා. සමහරවිට මගකදී බැරි වුණා නම් කහයිරේ ඉවර වෙච්ච තැනදී හිස පහත් කරලා යන අය ඉන්නවා. ඒ පුරුදු පුංචි කාලේ ඉඳලා ඒගොල්ලෝ පුරුදු වෙලා. දැන් මගේ සමීප දායක පිරිසකුත් දවසක් මාත් එක්ක කොහොම පාර පයින්න තැනක මේගොල්ලෝ ඔළුව පහත් කරා. මොහොම ඇයි කියලා ඒක මෙහි චාරිත්‍රයක් හැටියට කරනවා කිව්වා මේ නවත්තගෙන ඉන්න වාහන වලයට ඕගොල්ලෝ අපි වෙනුවෙන් මොහොතකට නැවැත්තුවට ස්තුතියි කියන එක මේ ඔළුවෙන් චුට්ටක් පේනවා. ඒ වගේ ඒ ඔක්කොම පුරුදු වෙලා තියෙන්නේ මොකක් හින්දාද? කවදා හෝ මේ අය
බුදු වෙන බෝධිසත්වරු කියන සංඥාවකින් එකිනෙකාට ගරු කරන්න ගත්තා. අද අපේ රටේ වෙලා තියෙන පින්වත්නි සංඥා හදාගන්නෙම මිනිස්සු එකිනෙකා ගැන ගැටෙන්න, මිනිස්සු එකිනෙකා ගැන අඩුපාඩුම හොය හැම වෙලාවෙම හදාගන්නේ ඒ සංඥා. gedara ඉන්න අය ගැනත් අඩුපාඩු හොය හදාගන්නේ ඒ සංඥා. සමාජය ඇසුරු කරන අය හැමෝගෙම පින්වත්නි ඔබ පුළුවන් නම් සංඥාව හදාගන්න අඩුපාඩු දොස් හොයලා නෙමෙයි මොනව හොයලාද? ಗುಣ. දෙනවා දෙකයි. ಗುಣ හොයන සංඥාවක් හැදුනට පස්සේ කලහ විවාද සෑහෙන අඩු වෙනවා. ගේ ඇතුළෙම හඩුවේ. අර එක අපි දන්න මහත්තයෙක් ළඟට නෝන කෙනෙක් ඇවිල්ලා කිව්වලු අනේ මහත්තයෝ අපි කියන්නේ උපදෙස් දෙන මනෝ උපදෙස් දෙන මහත්තයෙක් ළඟට ගිහිල්ලා එන ඕන කිව්වලු මහත්තයෝ මේ මගේ මිනිහත් එක්ක බෑගෝ ගෙදර ඉන්න. මොකද කියලා කිව්වලු. නෑ අපේ මිනිහා මේ කොහේ හරි වාහනයක මොකක් හරි නට් එකක් හරි කෑල්ලක් දැක්කොත් මිනිහා ඒව උස්සන් එනවා ගෙදර තියනවා. ගේ හැම තැනම වත්තේ හැම තැනම වාහන වල එක එක කෑලි පුරවලු. ගෙදර වුණත් මොකක් හරි පරණ වාහන කැඩිච්ච වාහන කෑලිත් එහෙම්මම තියෙනවා. මුළු ගෙදරම ගරාජ් එකක් වගේ මහත්තයෝ මිනිහත් එක්ක එපා වෙලා තියෙන කිව්වා ජීවත් වෙලා. සමහරුන්ගේ තියෙනවනේ එහෙම එක එක ඔය පාරේ මොනවද දැක්කත් ඔය උස්සන් එනවා ගෙවල් පුරවනු අර මොනසේ ඒ જાතිය ඉතින් වාහන කෑලි පිරලලු ගෙදර. කාමරේ හැම තැනම එක එක දැන්වල ඔක්කොම එක එක වාහන කෑලිලු. අවුරුදු 50 ගාණක් මේ බිරිඳට ඇහුවලු දැන් ඕගොල්ලෝ මේ ඒ කියන්නේ මහත්ය අහලා තියෙනවා දැන් ඔබතුමීගේ වයස කීයද කියලා ඇහුවට පස්සේ කිව්වලු දැන් 53ක් වෙනවා කියලා. කොයි කාලෙද බැන්ද කියලා ඇහුවලු 16ද කිව්වලු. ඉතින් ගෑණි ඔච්චර ටිකක් හිටියා නම් ඊටු ටිකත් හිටන් කිව්වලු. දැන් මෙච්චර කල් මේ නේ අර තරම් කාලයක් හිටියා නම් ඒ ඊටු ටික ඉන්න කිව්වලු. ඒ මනෝවෛද්‍යවරයෙක් මනෝ උපදෙස් දෙන අපි හිතවත් මහත්තයෙක් මම කියන්නේ තමන්ගේ ගෙදර වුණත් මහත්තයාගේද බිරිඳගේද දරුවන්ගේද හැමතැනම මේ සමාජෙ හම්බෙන අයගේ දොස් හොය ඌවනේ හිත කියෝ ඉන්නේ. අපි ළඟට ප්‍රශ්න විසඳ ගන්න කියලා මුණ ගැහෙන්න මිනිස්සු ගොඩාක් කතා කරන්න ඇවිල්ලා මේ තමන්ගේ ගෙදර ඉන්න අයගේ ප්‍රශ්න දොස් සංඥා වලින් පුරෝගෙන ඉන්නෙම ගෙදර ඉන්න අය ගැන මොනවද? දොස්. ඉතින් කලහ විවාද ප්‍රශ්න ಗುಣ ටිකක් ඔළුවට වැටුණා නම් හරි සැහැල්ලුවෙන් ඒ අය ප්‍රියමනාප ඇසුරු කරන්න පුළුවන්. දෙන්නම් ඕකට උපමාවක්. වතුර තිබහෙන් යන මිනිස්සෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නවා යනවති පිපාසෙන් පොකුණක් හොය කැලේ යද්දි. කැලේක යන මිනිහෙකුට වතුර ටිකක් නැති වුණොත් ළඟ දැන් වතුර ටිකක් කොහෙද ඇත්තේ ගා හොය යනවනේ. යනවා වරුවක් තිස්සේ හම්බුන්නේ වතුර ටිකක් තියෙන තැනක් කැලේ ඇස්සින් යන මේ මිනිහයාට. දැන් මේ මිනිහයාට ක්ලාන්තයි වතුර නැතුව. ඔන්න වාසනාවකට වගේ පොකුණක් තියනවා දකින්න. දුවල යනවා පොකුණ ළඟට පුළුවන් තරම් ඉක්මනට අමාරුයි. දැන් මේ වතුර පිපාසෙන් ආවේ හොඳටම දිවකට වේලිලා. හැබැයි පොකුණේ උඩ සෙවල පරඬල් පෙරිලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා දැන් සෙවල පරඬල් පෙරලා තිබ්බට පොකුණ අතෑරලා යයිද? නෑ. නැත්නම් සෙවල පරඬල් එක්කම බොයිද? නෑ. සෙවල පරඬල් ටික අතින් ඈත් මෑත් කරලා යටින් තිබිච්ච වතුර ටික අරන් බොනවා. අන්න ඒ වගේ මේ සමාජයේ පේන මිනිස්සුන්ගේ සෙවල පරඬල් උඩින්ම පේන්න තියනවා ඒක දොස්. ඒ සංඥාව ගන්නෙ නැතුව ඒක දෘෂ්ටියක් කරගන්න නැතුව මේ මිනිහා මෙහෙමයි කියලා අර සෙවල පරඬල් ටික ඒක හිතින් ඈත් මෑත් කරලා මේ මිනිස්යාගේ හැංගිච්ච ಗುಣ හොයන්න කියනවා. ඒක සංඥාවට ගන්න කියනවා. ඒක සංඥාවට ගත්තට පස්සේ කලහ විවාද ප්‍රශ්න නැතුව සමගියෙන් ඉන්න පුළුවන් වෙනවා කියනවා. ඕක තමයි පින්වත්නි සංඝයා අතරේ පවා තියෙන රහස. අද සංඝයාට අද ගොඩක් ඕක නැහැ. අද ගොඩක් වෙලාවට මේ සංඝයා අතරේ වාද තියෙන්නේ, තරක තියෙන්නේ, විවාද තියෙන්නේ, ප්‍රශ්න තියෙන්නේ. සෙවල පරඬල් ටික තමයි බීලා තියෙන්නේ. ඉතින් ලෙඩ. සෙවල පරඬල් බිවම ඉතින් ලෙඩනේ. බඩේ අමාරු ඇදිලා ප්‍රශ්න වෙලා දැන් කියෝ ඉන්නවා.
ඒකෙන්ද අපි එකිනෙකා පුරුදු වෙමු ಗುಣ හොයන්න. අපි හැමෝගෙම සංඥා හදාගමු ಗುಣ. ඕගොල්ලෝ ඒක නිකම් පුරුද්දක් කරගන්න ජීවිතේ. සාමාන්‍යයෙන් ඒක ලේසි පුරුද්දක් නෙමෙයි අමාරුයි. මොනවා හරි ಗುಣ හොයන්න. හැමතිස්සෙම මේ ಗುಣ කියන්න. ඒක කියන්න පුරුදු වුණාට පස්සේ කියන්න ඕනකමටම හොයනවා. මෙයාගේ මොනවද තියෙන්නේ? දැන් අර සාරිපුත්ත මහ රහතන් වහන්සේට ටොක්කක් එන්නනේ යකෙක් අහලා තියෙනවද? භාවනා කර කර ඉදි ගල්තලාවක් මුදුනේ යකෙක් ටොක්කක් එන්නා. මුගලන් මහ රහතන් වහන්සේ ළඟපාතක නෙමෙයි හිටියේ. මහා දුරක. හැබැයි අර ටොක්ක එනපු එක දිබ්බ චක්කු ඥාණයෙන් දැක්කා. දැකලා මුගලන් මහ රහතන් වහන්සේ ඒ වෙලාවෙම පහළ වුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟ පහළ වෙලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ සනීපෙන්ද කියලා ඇහුවා. ආව් වෙයි කියලා ඇහුවා. නෑ ඔබ වහන්සේගේ මේ මොකද වේදනාවක් එහෙම නැද්ද හිසේ කියලා ඇහුවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ හිස අත ගාලා ඇහුවා කිව්වා මේ පොඩි කැක්කමක් නම් තියෙනවා තමයි කිව්වා. මුගලන් මහ රහතන් වහන්සේ වැඳගෙන කියනවා සාදු සාදු ඔබ වහන්සේ නා හරිම ආශ්චර්යයි ස්වාමීනි. හරිම පුදුමයි ඔබ වහන්සේ. ඔබ වහන්සේට මේ අසවල් යකා දැන් ටොක්කක් යන්න. ඔබ වහන්සේගේ හිස දිලිසෙනවා කියලා යකාට ආස හිතිලා ටොක්කක් යන්න. තට්ට දිලිසෙන එකට හඳෙලිය වැටලා. පුදුම යකෙක්. දැන් අදට මිනිස්සු වගේ එක එක දේවල් වෙලා මැරෙනවා. සමහරවිට දන්නේ නැහැනේ ડોක්ටර්ස්ලා කියනවා මොකක්ද තැල්මක් තියෙනවා එහෙම හොයන්න බෑ ලෙඩක් හිතා ගන්න බැරි එහෙම ලෙඩ තියෙනවා. මොනවා වෙලාද කියලා තේරුම් ගන්න බැරි. මුගලන් මහ රහතන් වහන්සේ කියනවා ඒ යකා ටොක්ක එනපු ඒ ඇනිල්ල සාමාන්‍ය මිනිස්සෙකුට ඇනුණා නම් ඒ මිනිස්සයා ජීවත් වෙන්නේ නැහැ. ඒ මිනිස්සයා ජීවත් වෙන්නේ. ඔබ වහන්සේ ඒ වෙලාවේ සමවැදලා හිටපු සමාධියේ බලය පුදුමයි. ඔබ වහන්සේගේ සමාධිය කොහොමද කියලා හිතාගන්න බෑ ස්වාමීනි. ඔබ වහන්සේට ඒ ටොක්ක දැනිලත් නෑ. ඔබ වහන්සේ කියනවා පුංචි කැක්කමක් තියනවලු. ඔබ වහන්සේ පුදුම ආශ්චර්යයි ස්වාමීනි කියලා දැන් මේ අර ටොක්ක දැනුන් නැති එකට මේ මුගලන් මහ රහතන් වහන්සේ වර්ණනා කරනවා. රහතුන්ගේ ස්වභාවය බලන්න වර්ණනාවක් ඇහුනම දැන් අද නම් එහෙම කවුරු හරි ප්‍රශංසා කරාම තෑන්ක්ස් අනේ කියනවනේ. කෙනෙක් මොකක් හරි ගුණයක් කිව්ව ගමන් අනිත් එක්කන තෑන්ක්ස් අනේ කියනවා. එතකොට හරිය වෙල්කම් යෝ වෙල්කම්. තෑන්ක්ස් උයි වෙල්කම් උයි තමයි දෙන්නට ඉතුරු වෙන්නේ. රහතුන් කලේ මොකද්ද? කෙනෙක්ගේ ගුණයක් කිව්ව ගමන් ගුණේ අහගෙන හිටපු අනිත් එක්කනා පෙරලලා තව ගුණයක් කියනවා අනිත් එක්කනාගේ. දැන් මුගලන් හාමුදුරුවෝ ගුණයක් කිව්වනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ. සරියුත් මහ රහතන් වහන්සේත් මොකද කළේ? ගත්ත එතනින්ම ගුණේ. මොකද්ද ගුණේ? මට ඇනිච්ච ටොක්ක ඔබ වහන්සේ මෙච්චර දුර ඉඳලා දැක්කනේ. ඔබ වහන්සේගේ දිබ්බ චක්කු ඥානෙ පුදුමයි. ඔබ වහන්සේට ඒක දැනිච්ච හැටි. ඔබ වහන්සේ මේ වගේ මටවත් දැනගන්න ලැබිච්ච නැති එක. ඔබ වහන්සේ දැනගන්න තරම් අනේ සාදු සාදු ඔබ වහන්සේගේ ආශ්චර්යමත් ඥානයක් ස්වාමීනි කියලා මුගලන් මහ රහතන් වහන්සේ වර්ණනා කළා. බලන්න එක නමක් තව සයනස නමක වර්ණනා කරද්දී අනිත් සයනසෙත් අනිත් සයනසෙ වර්ණනා කරගත්තා. පුදුම එහෙමයි එදා සංඥා රහතුන් තුල. ඒ සංඥා උපාදානස්කන්ධ නෙමෙයි රහතුන්ට සංඥා ස්කන්ධ. සංඥාව උපාදාන වෙලා නැහැ. උපාදානෙ වුණාම තමයි මේව ඇලීම් ගැටීම් මේක ප්‍රශ්න තියෙන්නේ. අපිට පින්වත්නි ඔන්න ඔය ක්‍රමේ පුරුදු වෙන්න පුළුවන් නම් ඕගොල්ලෝ හැම වෙලාවෙම කෙනෙක්ව මූණටම වර්ණනා කරන්න යාගේ ಗುಣ. ගුණයක් දැකලා වර්ණනා කරන පුරුද්දක් හදාගත්තම ඔබට ඔබ හිතාමතාම ಗುಣ හොයන්න පටන් ගන්නවා. කියන්න ඕනුනහම දැන් හොයනවනේ. දැන් අපි හිතමු ඔයගලන්ට තමන්ගේ කවුරු හරි සමීප කෙනෙක් මුණ ගැහිලා අනේ හරි පුදුමයි ඔයා මෙහෙමයි කියලා. දැන් සමහරවිට මේ හාමුදුරුවරු දැන් මට හරි පුදුමයි මේ අපේ හාමුදුරුවෝ මේ පන්සලේ අපේ මේ හාමුදුරුවෝ හරි සිනහමුසු මුහුණෙන් මාව පිළිගත්ත මට හිතා ගන්න බෑ. මම මෙච්චර පැය දෙකක් පරක් වෙලා මන්ද ගිහාම් බණින් දන්නේ. පැය දෙකක් පරක් වෙලා ඇවිල්ලා තුන්වහන්සේ
සිනහමුසුමුහුණින් මාව පිළිගත් එකම උන්වහන්සේගේ කාරුණික ගුණයක්. ඉතින් ඔන්න දැන් එනකොටම ගුණයක් පේනවනේ. එතකොට සමහරවිට මම ඒක කියනකොට උන්වහන්සේ කියනවා මෙතෙන්දි කතාවේදී හාමුදුරුවෝ වැඩි එකම අපිට සතුටුයි කියලා කිව්වා. වැඩි එකම. එතකොට දැන් එකිනෙකාගේ ගුණයක් දැකපු කොහෙන් හරි ගුණයක් දකින්න පුළුවන්කම ඔබට ආවොත් පින්වත්නි අනේ උනාට මෙහෙම හරි තිබ්බනේ කියලා ඔබට ජීවිතේ හරීම සතුටින් හැමෝම එක්ක සමගියෙන් කලහ විවාද වාද නැතුව ඉන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න හොඳම ක්‍රමය තමයි පුංචි දෙයයි සරල දෙයක් වගේ පෙනේ කටින් කියන්න තියෙන්නේ මොකද්ද තව කෙනෙක්ගේ ගුණ. කියන්න ඕනකමට මෙතකොට ඔබ හොයනවා සංඥා හැදෙනවා දොස් වෙන්නේ නැත්තම් වෙන්නේ එක එක්කෙනාත් එක දොස් කියනවා පීඩනයක් ඒක. තමන් පීඩනයක් විඳිනවා පින්වත්නි. ඔබ හැම දිනාටම ආශිර්වාද කරන මේක ඇතුළේ ඔබට නොතේරුණාට ඔබට සිහිය වැඩේ. ඔබට කෙලෙස් යටපත් වෙන්න අවශ්‍ය කරන වීරිය වැඩේ. සංඥායි දෘෂ්ටි ඔබ හිත නිවෙන විදිහටම ඔබේ හිත තුළ හැදේ. ඔබ හැම දිනාටම මේක නිවන පිණිස ගැඹුරින් කොහොමද හේතු වෙන්නේ කියලා වෙනමම කියලා දෙන්න පුළුවන් ලොකු කතාවක් ඔය සංඥා දෘෂ්ටි කතාව. නමුත් ඔබට සාමාන්‍ය ජීවිතයට තේරෙන්න ගැලපෙන්න ඕනකමට තමයි ධර්මයේ හොයන අයට ගැලපෙන විදිහට මේ සංඥා දෘෂ්ටි ගැන කලහ විවාද සූත්‍රය ඇසුරින් කියලා දුන්නේ. ඒකට විසඳුමත් ඔන්න කියලා දුන්නා. ගුණ සෙවීම තුළින් සංඥා මාරුව කරගන්න පුළුවන් බව. හැම දිනාටම සෙත් පතනවා ආශිර්වාද කරනවා. ඔගොල්ලෝ කවුරුත් බොහෝ වෙලාවක් රැඳිලා හිටියා. දැන් මම මේ අද දවසේත් වැඩසටහන් කරමින් අද මෙතෙන්ට ආවා. දැන් මං ආයේ යවෙන්නේ එඩම කෙරෙන්නේ කොළඹට නෙමෙයි. මට හෙට දේශනාව අම්පාරේ. උදේ වැඩසටහනක් බදුල්ලේ. ඉතින් මම ගිහිල්ලා කී හරි වෙලාවක සැතපීලා ආයෙ උදෙන්ම පටන් ගන්නවනේ ආපහු ඊළඟ වැඩසටහන. සමහර දාට අපි රාත්‍රී යනකොට දැන් පන්සල් ඇරලා තියෙයි පන්සලකවත් නවතින්න තැන. සමහර ලාවට අපි වාහනේ සැතපෙච්ච දවස් තියෙනවා රාත්‍රී. රීදුරු මහත්තයයි මායි. එහෙම දවස් තියෙනවා. දැන් මේ රීදුරු මහත්තයා දන්නේ මේ මං අද මේ හදිසියට නිකන් ආවේ. අපේ රීදුරු මහත්තයා දන්නවා අපි කටයුතු කරන විදිය. ඒ නිසා ඔබ මේ වෙච්ච ප්‍රමාදය ඇතුලේ උපේක්ෂාවෙන් දකී කියලා හිතනවා සාසන වෙනින් අපි දක්වන සමහරලාට වෙහෙසෙදි දැන් මාව කලින් දැකපු අයට එකපාරට සංඥාවක් තව සංඥාවකේ හාමුදුරුව කලින් දැක්කට වැඩිය වෙනස්නේ කියලා දැකපු සමහරුන්ට පෙනේ. සාමාන්‍ය අපි දැක්කට වැඩිය හාමුදුරුව ගොඩාක් කළුයිනේ කියලා මේ දවස්වල කට්ටිය කතා කරනවා. පන්සල් වල හාමුදුරුවෝ බණ කියන්න ගියාම ඔබවහන්සේ ටීවී එකේ දකින්නට වඩා කළුයිනේ. මේකප් දානවද කියලා එක හාමුදුරු කෙනෙක් ඇහුවා අර කොළඹ පැත්තේ පන්සලක. ඒ ටීවී එකේ දැකලා තියෙන්නේ කළු නැතුව මේකප් දාලා කියලා හිතලා. මම රූපවාහිනිය වැඩසටහන වල කවදාකවත් මේකප් දාන්න දෙන්නේ නැහැ. අපි අවුවේ බවුන් පැලැස්ස හදන එකේ වැඩ බලනවා මේ දවස්වල අවුවේම. ඉතින් ඒ නිසා මේ ඒවත් මං ඒ කරගෙන එතනත් ඒ කටයුතු ඒක මූණෙන් පේනවා මං එතන වෙහිසීම අවුවේ. ඒ අතරේ තමයි පින්වත්නි මේ වැඩසටහන් වලටත් කාලෙ වෙන් කරගෙන මෙහෙම වඩින්නේ. ඉතින් සමහර වෙලාවට අපි මේ වඩිනකොට අපේ දානශාලාව වෙන්නේත් වාහනේ, සැතපෙන කුටිය, පුස්තකාලේ ඔක්කොම වෙන්නේ ගොඩක් වෙලාවට වාහනේ. මාවරලේ බද්දිය හාමුදුරුවෝ දවසක් මම උන්වහන්සේ කියන උන්වහන්සේ වැඩිපුරම දානේ වළඳලා තියෙන දානශාලාව වාහනේලු ඒක ඇත්ත. අපි සෑහෙන සමහර ලාවට මග වඩනකොට දාන ටික වළඳන්නේ ඒ කාලය ඉතුරු කරගන්න වාහනේම. අපේ ඥානදීප හාමුදුරුවෝ දවසක් කිව්වා මගේ කටින පිංකමටම ගිය පාර ආපු දවසේ අපි වැඩිපුර දානෙට වළඳලා තියෙන පාම් බනිස් කියලා. ඒකත් ඇත්ත. ධර්මදේශකයන් වහන්සේලා වැඩිපුර දානෙට වළඳන පින්වත්නි පාම් බනිස් හේතුව මේ කෙටි දෙයක් හැටියට ඒ වෙලට වළඳන්න පුළුවන් දෙයක් හැටියට කාලය ඉතුරු කරගෙන එහෙම මගර යද්දි ගොඩක් වෙලාට දානෙට එක ගන්නේ එහෙම වෙනවා. ඉතින් ඒ නිසා මේ
කාලය ගත වීම සම්බන්ධව උපේක්ෂාවෙන් දකී ඔබ අද ඔබ දෘෂ්ටි සහ සංඥාත්මක සමාජයේ තියෙන ප්‍රශ්න දුස්සීලයට පවා චෝදනා කරගෙන විපාක රැස් කරගන්න හැටි අපි සාකච්ඡා කළා. ඔබ හැම වෙලාවෙම ඔබේ දෘෂ්ටි ගැන සැලකිලිමත් වෙන්න, ඔබේ සංඥා ගැන සැලකිලිමත් වෙන්න. කිසිම හාමුදුරු කෙනෙක් ගැන දෘෂ්ටි ඇති කරගන්න එපා. අර එහෙම මෙහෙම කියලා ඔබේ හිත ගැටෙන. කවුරු හරි හාමුදුරු කෙනෙක් කිව්වත් අසවල් හාමුදුරු මේ වගේ මෙහෙමයි කියලා දේශනාවකදී කිව්වත් ඔබ හැකිතරම් පින්වත්නි ගැටෙන සංඥා ඇති කරගන්න එපා. ඒ හාමුදුරුණත් කවදා හරි දවසක ධර්මයේ දකීනි කියලා ඔබ ඒක හිතින් අතහැරලා. මොකද ධර්මයේ දන්න අයනේ. අද මොකක් හරි දෙයක් තිබුණත් කවදා හරි දවසක උන්වහන්සේලා ධර්මයේ දකී ඕවා විවේචනය කරන්න ඕනේ නැහැ කියලා ඔබ සංඥා රැකගන්න. ඔබට සුගතිය බේරෙන දහමක් බවට මේ අද දේශනේ සමහරට හේතු වෙන්න පුළුවන්. මොකද ඔබ නොදැනම සමහරලාට ජීවිතේ එහෙම ආර්ය උපවාද ආදී සිද්ධ වෙන දේ වෙලා තිබුණා නම් සමාව ගන්න සිහි වෙන ස්වාමීන් වහන්සේ නමක් කෙනා උන්වහන්සේ මුණ ගැහිලා එහෙම නැත්නම් පින්වත්නි ඔබ රුවන්වැලි සෑය වගේ වන්දනා කරන්න ගියපු තැනකදී හෝ වන්දනා කරලා හෝ සමාව ගන්න මගේ අතින් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් ගැන විවේචනයක් සිද්ධ වුණා නම් මම ඒකට සමාවයි දිනවා කියලා. මොකද ඔබට ඒ සමාව ගැනීමම ධර්මාවබෝධයට මඟ වැහිලා තියෙනවා නම් ඒක විවෘත වෙන්න හේතුවක් වෙයි. හැමෝටම සෙත් පතනවා ආශිර්වාද කරනවා. ඔබට මෙතෙක් වේලා ධර්මයේ කියා දෙමින් රැස් කරපු සියලු පිනත් මම මේ ජීවිතය තුළ ධර්මාවබෝධය ඇති කරගන්න බොහෝ දෙනාට බොහෝ දේශන සිදු කරමින් ධර්ම ප්‍රචාරය තුළ අපි රැස් කරගන්න හැම පිනකම පුණ්‍ය ආනිසංස බලයෙන් ඔබ හැම දෙනාටම සෙත් පතනවා. ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම මේ සියලු පින් බලෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයම ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. පුනාපු සිහි වෙච්ච නොවෙච්ච කිව්ව නොකිව්ව හැමෝටම ආදරෙන් ආශිර්වාද කරනවා. මෙතෙක් වෙලා සිටි ඔබ හැම දෙනාටම සමහරලාට හදිසි කටයුතු මොන හරි දෙයක් නිසා ඉන්න බැරුව යන්න වෙච්ච හැම දෙනාටම ආශිර්වාද කරනවා. හැමෝටම වචනෙන් හෝ සහ සම්බන්ධුණු සියලු දෙනාම සුවපත් වෙත්වා. ඔබ හැම දෙනාම මේ උතුම් පින් බලෙන් මේ ජීවිතේ කායිකව සැනසෙත්වා, මානසිකව සැනසෙත්වා. ඔබට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් දහම් අවවාදයක්, දහම් පණිවිඩයක් ඔබේ හිත නිවන්නට ඔබට හැමදාමත් මැරෙන තුරාම අසන්නට ලැබෙත්වා. සිහි කල්පනාව කිසිම ආකාරයකින් විකෘති නොවි, අසිහියක් ඇති නොවි, අවසන් හුස්ම පොද දක්වාම හොඳට සිහිනුවන ඔබ හැම දෙනාටම පවතින්නට මේ පිනත් හේතු වාසනා වෙත්වා. සියලු දෙනාම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කර ගනිත්වා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාත්තේ සමිජ්ජතු.